ආශිර්වාදමත් දවසක් ප්‍රාර්ථනා කරනවා අප සැමට. අදත් සුපුරුදු පරිදි අපගේ සබද්දයම ආරම්භ කිරීමටයි අපි සූදානම් වෙලා ඉන්නේ මේ වෙලාවේ. ඉතින් මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙන හැම කෙනෙක්වම ඉතාමත් ආදරයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පිළිගනු ලබනවා. ඉතින් යම් කිසි කෙනෙක් ප්‍රථම වතාවට අද අපිත් එක්ක එකතු වෙනවා නම් අපි ඔබවත් ඉතාම ආදරයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. ඉතින් ඔබ කැමති නම් දිගටම අපගේ දේවමයන් සමග සම්බන්ධ වෙන්න. ඔබට පුළුවන් අපගේ YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඒක on කරගන්න. ඒක on කරාම ඔබට පුළුවන් අපගේ දේවමයන් විකාශය වෙන මොහොතේම ඔබට එහා සම්බන්ධ වෙන්න. ඉතින් ඒ වගේම ඔබ කැමති නම් අපගේ දිනපතා පවත්වන්නා වූ යාඥා කාලයන් සමග සම්බන්ධ වෙන සජීවීවම ඔබට පුළුවන් YouTube වීඩියෝ එකට පල්ලෙහෙන් අපි දාලා තියෙනවා අපගේ WhatsApp group වල link. ඉතින් ඔබට ඒවත් එක්ක සම්බන්ධ වෙලා Google Meet හරහා අපගේ දේවමයන් සමග සජීවීවම මේ මොහොතේදීම සම්බන්ධ වෙලා ඒ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අද දවසේ අපගේ දේවමය ආරම්භ කිරීමට මැදින් ඔබට දැනුවත් කිරීමක් තියෙනවා කරන්න. මේ මාසේ 28 සිට දෙසැම්බර් මාසේ 6 වෙනිදා දක්වා අපගේ හනුකා මංගල්‍ය හේවත් ආලෝක පහන් පූජාව අපි පවත්වන්න මේ තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබගේ මිත්‍රයන් සමග අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. ඔබට නත්තල ගැන, නත්තලේ රහස් ගැන බොහෝ දේවල් දැනගන්න පුළුවන්. ඉතින් මේ මාසේ 28 වෙනිදා සිට දෙසැම්බර් මාසේ 6 වෙනිදා දක්වා ඒ කාලය අතරතුර ඔබට ඒ දේවල් දැනගන්න පුළුවන්. ඉතින් ඒ හා සම්බන්ධ වෙන්න කියලා ඔබ හැම කෙනෙක්ටම ආරාධනා කරනවා. ඔබට සහ ඔබගේ මිත්‍රයන්ට මේ බව දැනුවත් කරන්න කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඒ වගේම අපි මේ වෙලාවේ අපි සබත් දේවමය ආරම්භ කරමින් ආඥා කරමු. අපි එක්සිට අපි මේ වෙලාවේ ආඥා කරමු. හalleluya. ජීවමාන දේව පියාණන් වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මේ දවස ගැන, මේ කාලය ගැන ස්වාමීන් වහන්සේගේ ආඥාවල ප්‍රකාරයට දින 6ක් වැඩ කර 7 වෙනි දවස ඔබ වහන්සේට වෙන් වූ සබතක් ලෙස ඔබ වහන්සේට වෙන් වූ දවසක් ලෙස ගත කරන්නට මේ මොහොතේ අපිත් එක්ක සම්බන්ධ වෙන හැම ජීවිතයක්ම හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ ජීවීමේ දෑතට බාර කරනවා. ස්වාමීන් යම් තැනක අඩුපාඩුකමක් තියෙද ස්වාමීන් අපට මඟ පෙන්වන්නට අපට කරුණාව දක්වන්නට ඒ වගේම යම් අපවිත්‍රකමක් තියෙද ස්වාමීන් වහන්සේ කල්වරි කුරුසියේ හැලුවා වූ ඒ ලේවල පවිත්‍රකම පැලඳ ගන්නට ඒ ලේවලින් පවිත්‍ර වෙන්න ඔබ වහන්සේගේ ජීවීමේ රැකවරණය වෙතට ඇතුළු වෙන්න අප හැම කෙනෙක්ටම කරුණාව දක්වන්න කියලා ඉල්ලනවා ස්වාමීනි. යම් අන්ධකාර බලපෑමක් බාධා කරමින් සියද මේ කාලයට බාධා කරමින් තියද යම් කෙනෙකුට බාධා කරමින් තියද ස්වාමීනි සියල්ල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ මොහොතේ ප්‍රතික්ෂේප කරනවා. කියාරා හල්ලාදර හෂිබා ලබ්ල හකෝතර හස්සකි. ස්වාමීනි ඔබ වහන්සේගේ දිව්‍යමය දෑතට අපි හැම කෙනෙක්ම අද දවසේ බාර වෙනවා. ඔබ වහන්සේගේ ශුද්ධ වූ අතිශුද්ධ ස්ථානයේ වෙත ලං වෙන්න අප හැම කෙනෙක්ටම ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව දක්වන්න කියලා ඉල්ලනවා ස්වාමීනි. ස්වාමීනි අප හැම කෙනෙක් මැද්දේම මේ දේවමය පුරාවටම ඔබ වහන්සේගේ ප්‍රකාශ වීම ඔබ වහන්සේගේ ස්පර්ශය අත්දකින්න ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව තබන්න කියලා ඉල්ලනවා. හalleluya රබහෂෝ බරාතා කි අලහති මසයි. හalleluya ස්වාමීනි ඔබ වහන්සේ ස්පර්ශ කරන්ට ඒ වගේම අපගේ සභා පාලකවරු දෙදෙනා ඔබ වහන්සේගේ හස්තයට මේ මොහොතේ බාර කරනවා ස්වාමීනි. ඔවුන් තුලින් අපට කතා කරන්නට ඔවුන් තුලින් මඟ පෙන්වන්නට අවශ්‍ය කරුණාව ස්වාමීනි මඟ පෙන්වීම අප මැද්දේ ඔවුන් මැද්දේ නිදහස් කරන්නට කියලා ඉල්ලනවා ස්වාමීනි. වගේම අද දවසේ සේවයෙන් සම්බන්ධ වෙන උත්සාහ සහෝදර සහෝදරියක්ම ස්වාමීනි ඔබ වහන්සේගේ දිව්‍යමය දෑතට බාර කරනවා. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ඔවුන් කෙරෙහි තබන්නට ඔබ වහන්සේගේ කරුණාව ඔවුන් කෙරෙහි තබන්නට ඔබ වහන්සේ ඒ පවරා ඇති කාර්යයන් කරන්නට අවශ්‍ය සම්පූර්ණ ආශිර්වාදය ස්වාමීනි තබන්නට කියලා ඉල්ලනවා. ඒ වගේම අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන හැම කෙනෙක්ම ඒ වගේම YouTube මාර්ගයෙන් සම්බන්ධ වෙන හැම කෙනෙක්ම පසුව අපිත් එක්ක මේ දේවමයත් එක්ක සම්බන්ධ වෙන හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ දිව්‍යමය දෑතට බාර කරනවා ස්වාමීනි. හැම ජීවිතයක්ම ඔබ වහන්සේගේ දිව්‍යමය ස්පර්ශය ඔබ වහන්සේගේ දිව්‍යමය ප්‍රකාශ වීම ඒ ඔබ වහන්සේ කැමති ආකාරයට ඔබ වහන්සේගේ ස්වරූපයට ඒ ජීවිතවලට අවශ්‍ය පරිවර්තනය ස්වාමීනි නිදහස් වෙන්න සලස්වන්න කියලා ඉල්ලනවා. ඉරාතෝ හලීබ් රාපා ශබා හරකසලා තිකලා මෂාරකෝ. හalleluya ස්වාමීනි ඔබ වහන්සේ ප්‍රකාශ වෙන්නේ ජීවිත මත ඔවුන්ගේ ජීවිත මත තියෙනා වූ අඩුපාඩුකම් මගහැරව ගන්නට ඔබ වහන්සේගේ කැමැත්තට මාරු වෙන්න ඒ දුර්වලකම්
වෙනස් කරගන්න, ඒ යන්නා වූ පීඩාවෙන් නිදහස් වෙන්න, ඔබ වහන්සේගේ මාර්ග තුලට හැරෙන්න ඒ අවශ්‍ය සම්පූර්ණ කරුණාව ස්වාමිනී ඔබ වහන්සේ අද දවසේ නිදහස් කරන්ට, ඔවුන්ට වෙනස් වෙන්න, පරිවර්තනය වෙන්න, හැරෙන්න අවශ්‍ය බලය, ආධිපත්‍යය යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ නිදහස් කරන උන් කෙරේ ස්වාමිනී ඔබ වහන්සේගේ සම්පූර්ණ මඟ පෙන්වීම මේ දේව මෙහෙමත්තේ අද දවසේ ප්‍රකාශ වෙන සලස්වන්නට කියලා ඉල්ලනවා ස්වාමිනී. මුළුමනින්ම අද දවසේ අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ හස්තයට බාර වෙනවා. මේ දේව මේ ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. Amen. 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 අපි নমස්කාරයෙන් යුක්තව දෙවියන් වහන්සේගේ පාමුලට ලං වෙමු. ඔබට ප්‍රශංසා වේවා අපගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ දිව්‍යමය හස්තයට අපි දැන් මුළුමනින් යටහත් වෙනවා. ඔබ වහන්සේ මේ දවසේ අපිට අත ගසන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබගේ වචනයට කීකරු වී ඔබගේ පාමුලට ඇවිල්ලා ඉන්න මේ සියලුම දෙනා දැන් ඔබගේ දෑතට බාර කරනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබට নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. මේ ශුද්ධ වූ සබත් දිනය දෙවියන් වහන්සේගේ අතට කැප කරනවා. අපි ඔබගේ පාමුලට පැමිණෙනවා. මේ මොහොතේ ඔබත් එක්ක ඔබගේ පාමුල ඔබගේ බලය ලබන පිණිස අපි පැමිණෙනවා ස්වාමී. පහුගිය දවසේ निराහාරයෙන් යාඥාවෙන් දෙවියන් වහන්සේගේ පාමුල රැඳී සිටිය හැම කෙනෙක්ම මදහත්කාරකමේ යාඥාවන් වලට ඇතුල් වෙන්න. දේව සේවයේ නිරත වෙන අය, පහුගිය निराහාරයේ රැඳී සිටි අය මේ වෙලාවේ ලෝකයේ විවිධ රටවල් වල ඉඳලා මේ දේව මෙහෙයට සම්බන්ධ වෙන අනෙකුත් සහෝදර සහෝදරියන් උදෙසා මදහත්ව යාඥා කරන්න. දේව මෙහෙයට සම්බන්ධ වෙන අනිත් හැම කෙනෙක්ම ජේසුස් වහන්සේගේ ලේන් වැසෙමින් උන්වහන්සේගේ පාමුලට එන්න. ඔබට নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබගේ අතිශුද්ධ අභියසට අපි දැන් ලං වෙනවා. ඔබට নমස්කාර වේවා, নমස්කාර වේවා දෙවියන් වහන්සේ. හලෙලූයා, හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. ඔබගේ ශුද්ධ හස්තයට අපි කැප වී බාර වෙනවා ස්වාමීන් වහන්සේ. ඔබට নমස්කාර වේවා, নমස්කාර වේවා, নমස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. අබාලේ හාතේලේ හාතේලේ හිබේලේ හාතලහමන කලහතේලේ. ඔබට ප්‍රශංසා වේවා. මේ ගීතිකාවන් සමග එකතු වෙලා දෙවියන් වහන්සේගේ කරුණාවන්ත හස්තයට අපි යටත් වෙමු. ඔබට নমස්කාර වේවා ස්වාමී. උන්වහන්සේට යටහත් වන්න උන් පියවරින් පියවර ආත්මිකව පරිණත කර ගොඩනගන සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ අතට බාර වෙන්න. ඔබට নমස්කාර වේවා, নমස්කාර වේවා දෙවියන් වහන්සේ. හැමෝම යාඥාවේ නිරත වෙන්න. වෙනත් කිසිම දෙයකට අවධානය දෙන්න එපා මේ මොහොතේ. පටන් ගැනීමේ සිට උන්වහන්සේ වෙන් කරගත් දවසේ දෙවියන් වහන්සේව සම්මුඛ වන පිණිස ඔබ පැමිණ සිටිනවා. ඔබේ පවුලේ සියලු දෙනා, කුඩා දරුවන්, ඒ හැම කෙනෙක්ම කැඳව ගන්න දෙවියන් වහන්සේගේ පාමුලට උන්වහන්සේගේ අභියස වැඳ නමස්කාර කරන්න. මක්නිසාද මේ උන්වහන්සේ නුඹලාව සම්මුඛ වන දිනයයි. නුඹලාට කතා කරන දිනයයි. නුඹලාව සවිමත් කොට ආත්මිකව පරිණත කරන දිනයයි. හලෙලූයා. නුඹලාගේ බය තුරන් කොට, නුඹලාගේ සැක සංකා ඉවත් කොට මහෝත්තම දෙවියන් වහන්සේ ස්වකීය සෙනගට ප්‍රකාශ වන සබත් දිනය තුල නුඹලා රැඳී සිටිනවා. අපි ගෞරවයෙන් යුක්තව ඔබගේ ආත්මය පිළිගන්නවා. දෙවියන් වහන්සේගේ ආත්මය නුඹලා කෙරෙහි දැන් උන්වහන්සේගේ ආත්මය නුඹලා වෙතට පැමිණෙනවා. හැමෝම ගෞරවයෙන් යුක්තව පිළිගන්න. මේ දෙවියන් වහන්සේගේ ශෙකයිනා නම් ආලේපෙන් යුක්ත
උන්වහන්සේගේ තේජවන්ත ආත්මයයි එදා ඒදන් උයනේ සැඟවී සිටිය ආදම් වෙතට පැමිණි දෙවියන් වහන්සේ නුඹව සොයාගෙන පැමිණ සිටිනවා. නුඹට සම්මුඛ වෙනවා. නුඹ ලෝකේ කුමන තැනක කුමන ස්ථානයක කුමන ස්වරූපයකින් වැටි සැඟවී සිටියත් දෙවියන් වහන්සේ නුඹට මේ දවසේ ප්‍රකාශ වෙනවා. මක්නිසාද සත්වන දිනය දෙවියන් වහන්සේ නුඹට ප්‍රකාශ වන දිනයයි. ඉරමුදුන් වේලේ මධ්‍යහන වේලේ සිසිල් කාලේ පාපයට වැටි සැඟවී සිටිය ආදම්ව සොයාගෙන ස්වාමීන් වහන්සේ නැවත පැමිණියසේක. ආදම් නුඹ කොහේදැයි උන්වහන්සේ ඇසූසේක. මම ඔබ එපා කී දේ කර ඔබට මුහුණ දෙන්නට බැරි බැවින් සැඟවුනිමි ආදම් කීවේ. මම නග්නව සිටිමි ස්වාමිනි මා ඔබ ඉදිරියට එන්නේ කෙසේද? නුඹ නග්න බව නුඹට කීවේ කවුද? මා ඉදිරියට වරෙන්න නැවත නුඹව වස්ත්‍රයෙන් සරසන්නෙමි. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා. ශෝක වන්න එපා මක්නේ ශෝක වන්න එපා. ශෝක වන්න එපා අදියනි ශෝක වන්න එපා. සැවොම ඔබ අත්හැරිය දවසේ ඔබට ලං වෙන්නම්. සිතට තනිකම දැනුණු මොහොතේ ඔබව සනසන්නම්. දේවතා තමන් ඔබව සනසන්නම්. ජේසු තමන් ඔබව සනසන්නම්. ශෝක වන්න එපා මා පුතුනේ ශෝක වන්න එපා. ශෝක වන්න එපා මා දියණි ශෝක වන්න එපා. තම ආත්ම කැප කරන්න දෙවියන් වහන්සේ යටහත් වෙන්න ඔබව හඳුනන ඔබට ප්‍රේම කරන ඔබගේ සැබෑ පියාණන් වහන්සේ ඔබව කැඳවනවා. රෝග බිය ඔබ දවන වේලේ දිරිය මම දෙන්නම්. නපුර ඔබ ලුහු වඳින වේලේ මිදීම මම දෙන්නම්. රෝග බිය ඔබ දවන වේලේ දිරිය මම දෙන්නම්. නපුර ඔබ ලුහු වඳින වේලේ මිදීම මම දෙන්නම්. දේවතා තමන් මිදීම මම දෙන්නම්. ජේසුතා තමන් දිරිය මම දෙන්නම්. ශෝක වන්න එපා මා පුතුනේ ශෝක වන්න එපා. ශෝක වන්න එපා මා දියණි ශෝක වන්න එපා. සාතන් ඔබ පාගන්න යද්දී මමම ඔසවන්නම්. නැති නොවන ලෙස ජීවිතේ ඔබේ මමම රැකගන්නම්. සාතන් ඔබ පාගන්න යද්දී මමම ඔසවන්නම්. නැති නොවන ලෙස ජීවිතේ ඔබේ
මමම රැක ගන්නම් දේවතා තමන් මමම රැක ගන්නම් ජේසුසා තමන් මමම රැක ගන්නම් ශෝක වන්නේ ආපුතේ ශෝක වන්නේ ශෝක වන්නේ මාතියනි ශෝක වන්නේ ශෝක වන්නේ මාපුතේ ශෝක වන්නේ ශෝක වන්නේ මාතියනි ශෝක වන්නේ සැවොම ඔබ අත් ඇරිය දවසේ ඔබට ලං වෙන්නම් සිතට තනිකම දැනුණු මොහොතේ ඔබව සනසන්නම් දේවතා තමන් ඔබව සනසන්නම් ජේසුසා තමන් ඔබව සනසන්නම් දේවතා තමන් ඔබව සනසන්නම් ජේසුසා තමන් ඔබව සනසන්නම් අබහලේ ආකාහිතේ රෙහෙ මිහිකාතේ අමහනාලා ආතලේ ඉලි හත ලිබ ලහ තෙලේ හෙබේ කාහේ හාතේ අමහනාලා යාරණී ඔබට නමස්කාර වේවා අබාලේ 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 අපව මුණ ගැහෙන්නට අපි වැඩි සිටින තැන්වලට වැඩම කළ දෙවියන් වහන්සේ මහිමය ඔබට දෙනවා ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා අබාලේ හාතලේ හිමිලේ හකහ තලහම තලහම නහලේ සියලු දෙනා වැඳ නමස්කාර කරන්න තාගේ දෙවි ස්වාමීන් වහන්සේ ඉදිරියේ මුළු සිතින් මුළු ආත්මයෙන් මුළු යටහත් කමෙන් වැඳ නමස්කාර කරන්න අබාලේ හාතලේ හාලේ හාතේ හාකාතේ හිමිලේ ඉලි හාතේ හා මහලේ හාකාහේ දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙන්න සියලු අසුද්ධ බල ජේසුස්ගේ නාමයෙන් කඩනවා සියලු අන්ධකාර රැහැන් ජේසුස් යන නාමයෙන් විදිනවා එකිනෙකෙනාගේ මනස පසුගිය සතිවල බිඳ දමන්නට ක්‍රියා කළ අන්ධකාර අධිපතීන්ගේ ක්‍රියා නිෂ්ඵල කරනවා ආත්මික තලවල සටන් කරන සුද්ධ දේව දූතයන්ට බලය දෙනවා ලබන්න බලය අබාලී හාතලේ අබාලී හා කාහේ තෙලේ හා මනාලේ හාතලේ අබාලී හාතලේ ලබන්න ආලේපය අබාලී හා හාතලේ අබාලී හාලේ හා කාතලේ තෙලේ මනාලා හාතලේ ලබන්න සුද්ධාත්මයන් වහන්සේව අබාලී හාලේ හා කාහේ ලාහේ කාහේ ලාහේ කාහේ ලාහේ කාහේ ලාහේ ලේහා කාහේ තාහේ ලේහා මහාලා හාතලේ මෙනෙලේ ලෝකේ විවිධ රටවල් වල පාපයෙන් පිරුණු නගරවල දෙවියන් වහන්සේගේ පාමුල දැන් වැඳ නමස්කාර කරන උන්වහන්සේගේ දරුවනි සුද්ධාත්මයන් වහන්සේ නුඹව ස්පර්ශ කොට තිබෙනවා ලංකාවේ ඈත ගම්මානවල පිහිටක් උපකාරයක් නොමැතිව දෙවි සරණ පතන දෙවියන් වහන්සේගේ සුද්ධ සෙරගනි ආත්මය නුඹලාට කතා කරනවා අබාලේ හාතලේ අබාලේ හාතලේ සුද්ධාත්මයන් වහන්සේ නුඹලාව ආලේපකට නැවත කැඳවනවා අබහලිහා ලෙහා කතලහා මහමහා හාතලේ අබාලහා ලබා ගන්න සුද්ධාත්මය ලබා ගන්න අබාලී හාතලේ අමාලේ හාතලේ සියලු දේව සේවක සේවිකාවන් මැදහත්ව යාඥාව යෙදෙන අතරේ අන් සියලු දෙනා සුද්ධාත්මය ලබන්න අන් භාෂා ලබන්න හබාලී කාහේ හතේ හැමෙනෙ කෙලේ ඉලි කතලිහ බහෙලේ බය නැතුව කතා කරන්න බය නැතුව යාඥා කරන්න කටට මුඛයට එන එක වචනේ උන්වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරමින් අන්‍ය භාෂා ලබන්න ආකාහා තේ කාලේ
ආතා ආලේ ආලේ ආතා ආලේ ආලේ ආ යහත හෙලේ හමනා කා හෙතෙලේ හෙබෙලේ අකතල හමනකල ලික ලකතල හමනහලහ මාගේ පුත්‍රය නුඹ කනස්සලු වී වැටී සිටින්නේ මක් නිසාද නැගිට වරෙන්න මම වනාහි ආබ්‍රහම්ම ගොඩ නැගූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ යයි නුඹට ප්‍රකාශ වී ස්වාමින් වහන්සේ කියනසේ ඉලි හතලෙහ කහතෙලෙ හෙබෙලෙමෙනෙ කෙලේ ඊශ්‍රායල් ගොඩ නැගූ දෙවියන් නම් මමය එබැවින් මාගේ දරුවනි නුඹලා කනස්සලු වන්නේ මක් නිසාද නුඹලා මාව නොහඳුනාගන්නේ මක් නිසාද මාගේ ක්‍රියා නුඹලා හඳුනාගන්නේ කවද්ද හැරි නැගිට වරෙන්න මම නුඹ වෙනුවෙන් පෙනී සිටින්නෙමි තාගේ දෙවි වූ ස්වාමීන් වන මම තා වෙනුවෙන් පෙරටුව යන්නෙමි ඉලි කත හිලි කහෙ දේලේ හාති හබ ලකා තල හබ කාතෙලි මෙලෙ කෙලෙ ලෙහා කත හෙලි හාතෙලේ හිබෙලි හතල හබ ලහතෙලි හෙබෙලෙ බෙලෙ බෙලෙ ඉලි මල හතල හබ ලහතෙලි හෙබෙලෙ හෙබෙලෙ හිකේ හෙබෙලෙ සාතන් ඔබ පාගන්න යද්දී මමම ඔසවන්නම් නැති නොවන ලෙස ජීවිතේ ඔබේ මමම රැකගන්නම් සාතන් ඔබ පාගන්න යද්දී මමම ඔසවන්නම් නැති නොවන ලෙස ජීවිතේ මමම රැකගන්නම් දේවතා තමන් මමම රැකගන්නම් ජේසු තාත්තමන් මමම රැකගන්නම් දේවතා තමන් මමම ඔසවන්නම් ජේසු තාත්තමන් මමම රැකගන්නම් මේ සතිය පුරා දෙවියන් වහන්සේගේ කරුණාව නුඹලා සමග වන සේක්වා ස්වාමින් වහන්සේ ස්වර්ගයේ සිට නුඹලා දෙස බලා නුඹලාට මේ සතිය පුරා කරුණාව දක්වන සේක්වා හැම කෙනෙක්ම තමන්ගේ නිවෙස් පවුල් දරුවන් රැකියාවන් හැම දෙයක්ම සේවාවන් දෙවියන් වහන්සේගේ අතට බාර කරන්න මේ සතිය පුරා හැමෝම දෙවියන් වහන්සේට දැන් බාර කරලා යාඥා කරන්න දෙවියන් වහන්සේ නුඹලාට අතගසා මේ සතියේ සවිමත්ව ඉදිරියට යනට කරුණාව දක්වන සේක්වා සාතන්ගේ සියලු පරීක්ෂාවන් ජයගෙන දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් වහන්සේගේ මැදහත් වීමෙන් ඉදිරියට යන්නට ස්වාමින් වහන්සේ මේ සතියේ නුඹලාට උදව් කරන සේක්වා හබාලේ ආතල මතලහතෙලි බෙලි ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා लिखा हाथे हमारे हाथे लिहा मना हाले हाथे लिबाले हाथे लेखाले हाथे लिहा मना लाहा काते हिली हतली बल तल हवा हाथे हिली 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 हाथे ले हमारे हाथे नमस्कार वेवा स्वामी वහන්සේ नमस्कार वेवा लिबल तल हमन तल हाथे लिहा काते අපි ඔබගේ අතට බාර වෙනවා. ඔබගේ වචනයෙන් අද අපිට කතා කරන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. අපි හැමෝම දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු ස්වාමීන් වහන්සේ අපිට අද කතා කරන්න කියලා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. මේ කෙනෙක්ට කතා කරන්න අපි දේව වචනය සඳහා මේ මොහොතේ මැදහත්ව යාඥා කරමු.
මහත්ම ශුද්ධ දෙවියන් වහන්සේ යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ ශුද්ධ උදෑසන නැවත වාරයක් ඔබ වහන්සේගේ දෑතට අපි බාර වෙනවා ස්වාමින් වහන්සේ. අද දවසේ ඔබ වහන්සේට නමස්කාර කරන්න ප්‍රශංසා කරන්න දුන්න අවස්ථාවන් ස්තුති කරනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනී මේ සෑම සහෝදර සහෝදරයක්ම දෙමව්පියන් ස්වාමින් වහන්සේ මේ අන්තර්ජාලය මගින් ලෝකේ විවිධ ප්‍රදේශවල ඒ වගේම ලංකාවේ විවිධ ප්‍රදේශවල රැස්ව ඔබ වහන්සේගේ පාද පාමුන්ට එන්න ලබා දී මේ මොහොතේදී නමස්කාර කරන්න උපකාර කරන ස්තුති කරනවා ස්වාමින් වහන්සේ. දැන් ස්වාමිනී අපි එක්කෙනෙක් කෙනාගේ ජීවිතය ඔබ වහන්සේට බාර කරනවා. අද දවසේ වචනයද ඔබ වහන්සේට බාර කරනවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ සෙනගට ලබා දෙන්නා වූ පණිවිඩය බාර කරමින් යාඥා කරනවා. මේ වචනයත් මේ පණිවිඩයත් තුලින් ස්වාමින් වහන්සේ අපගේ ජීවිතයට ඔබ වහන්සේ කතා කර ස්පර්ශ කළ මැනව ඒ වචනය තුලින් ඒ සෑම දෙයකින් තේරුම් අරගෙන ස්වාමින් වහන්සේ ඒ අනුව ගමන් කරන්න අපිට උපකාර කළ මැනව ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ වචනය ආලේප කළ මැනව බලවත් කළ මැනව ස්වාමින් වහන්සේ. ඒ අපගේ ජීවිතය තුළ ධාරණය කරගන්න අපිට උපකාර කළ මැනව ස්වාමිනී. වචන ගියනා වූ දාසය බාර කරනවා සුද්ධාත්මන් වහන්සේගේ අනුභවයේ බලයේ හිසේ පටන් පතුල දක්වා ස්වාමින් වහන්සේ ස්පර්ශ කරමින් ඔබ වහන්සේ ක්‍රියා කළ මැනව ස්වාමිනී. ඔබ වහන්සේගේ දෑස්තට දේව දාසයත් දේව වචනයත් මේ සියලු සහෝදර සහෝදරයන්ද ඇදහිලිවන්තයන්ද බාර කරමින් යාඥා කරනවා යේසු ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. 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 ඉදිරි සතියේත් ඔයාලට පාන්දර පැවැත්වෙන යාඥාවට ශ්‍රී ලංකා වෙලාවෙන් උදෑසන 4ට Google Meet හරහා එකතු වෙන්න පුළුවන්. ඒකට එකතු වෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් WhatsApp වලින් ඒ ගැන අපිට මැසේජ් එකක් දාලා තියන්න. ඒ වගේම සිකුරාදා අපේ निराहार යාඥාව පැවැත්වෙනවා. ඒකට ඔබට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම සෙනසුරාදා මේ වෙලාවේ සබත් දේව මෙහෙය පැවැත්වෙනවා. ඒ වගේම අද හවස 3ට ඔයාලට YouTube වලින් සම්බන්ධ වෙන අයට ලෝකේ ඕනම රටක ඉඳගෙන සම්බන්ධ වෙන්න පුළුවන්. කලින් මතක් කරපු විදිහට නොවැම්බර් 28 සිට දෙසැම්බර් 6 දක්වා හනුකා මංගල්‍ය සුපුරුදු ලෙස පැවැත්වෙනවා. නත්තලේ සැබෑ අර්ථය තේරුම් ගැනීම සඳහා අපි මේ කාලය වෙන් කරලා තිබෙනවා. ඒ වගේම දුරකථන ඇමතුම් ලබා ගන්න අය සතිය දවස්වල උදේවරුේ විතරක් කතා කරන්න. දෙවියන් වහන්සේ අද අපිට ලබා දෙන පණිවිඩය වෙතර අපේ සිත් යොමු කරමු. පහුගිය දවසේ අපි ආබ්‍රහම්ගේ ජීවිත කතාව ආරම්භයේ සිට අධ්‍යයනය කරගෙන ඇමනුණා. අකීකරු මුරණ්ඩු ආබ්‍රහම් කෙනෙක් තමයි අපිට දකින්න ලැබුණේ. මෙච්චර කල් අපි දැනගෙන හිටපු ආබ්‍රහම් නෙමෙයි ඇත්තටම අපිට ඊයේ මුණ ගැහුනේ ආරම්භක පරිච්ඡේදවල. අපි මෙච්චර කල් දැනගෙන හිටියේ ඇදහිල්ලේ පියා වන ආබ්‍රහම්. හැබැයි අපි මුල් පරිච්ඡේද ඊයේ අධ්‍යයනය කරනකොට අපිට එහෙම දෙයක් හැඟුන්නේ නැහැ. ආබ්‍රහම් ගැන අපිට ඇඳිලා තිබුණු චිත්‍රයට වඩා වෙනස් හැඟීමක් තමයි අපිට ඇති වුණේ. ඒකට හේතුව මොකද්ද? ඇත්තටම ආබ්‍රහම් අපිට වඩා නරකයි. හරිද? ඒ නිසා ඒක වෙන කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. අපිට වඩා නරකයි. දැන් මට මේක කියවද්දි තේරෙනවා ආබ්‍රහම් හරිම නරක එයා කීකරු නොවෙච්ච කෙනෙක්. දැන් මගේ ජීවිතෙත් එක්ක සංසන්දනය කරලා බලද්දි මට පේනවා මටත් වඩා ආබ්‍රහම් නරකයි කියලා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කරන්න දෙයක් නැහැ ගැන. මට වඩා ආබ්‍රහම් අකීකරුයි. හැබැයි මෙතන තියෙන විශේෂත්වය මොකක්ද? අපිට වඩා අකීකරු ආබ්‍රහම් දෙවියන් වහන්සේ හැදුවා. අපිට වඩා අකීකරු ආබ්‍රහම් ඇදහිල්ලේ පියා බවට දෙවියන් වහන්සේ පරිවර්තනය කළා. උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ පිය සෙනෙහස සහ පියෙක් විදිහට සොකීය දරුවන්ව පරිවර්තනය කළ විදිහ තමයි අපිට මේ පරිච්ඡේද කියවද්දි තේරෙන්නේ. අපේ යහපත්කමක් නෙමෙයි අපි මේ පොළව තුල අත්දකින්නේ. දෙවියන් වහන්සේගේ අසීමිත කරුණාව. බලන්න දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව වෙනස් කළ විදිහ, ඉවසීමෙන් බලාගෙන හිටපු විදිහ, ආබ්‍රහම් දිහා අවුරුදු 30ක්ම යා දෙවියන් වහන්සේ කියපු දෙයට අවනත නොවි
කල්දිවරුන්ගේ රටෙන් එන්නේ නැතුව ඉද්දි දෙවියන් වහන්සේ පාඩුවේ බලාගෙන හිටියා. හැබැයි පස්සේ දඬුවම් කළා. පස්සේ ආවා. කිව්ව තැන නතර වුන්නේ නැහැ. හිතු මනාපේ ගමන් කළා. ඒ කාලේ දෙවියන් වහන්සේ ආට කතා කළේ නැහැ. අවුරුදු 35කට විතර පස්සේ දෙවනි වර දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කළා. අපි මේ කොටස ඊයේ අධ්‍යයනය කළා. උත්පත්ති 12 වෙනි පරිච්ඡේදය. අපි මීට පෙර කියවද්දී දෙවියන් වහන්සේ දෙසරයක් උත්පත්ති 12 දී ආබ්‍රහම්ට කතා කරලා තියෙනවා. ඒ කතා කරපු අවස්ථා දෙක හරියට අද කතා කළා පහුවෙනිදා ඊළඟට ආයෙ කතා කළා වගේ තමයි අපිට මෙච්චර කල් හැංගුනේ. හැබැයි අපි ඊයේ තේරුම් ගත්තා පළමු වතාවේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරලා අවුරුදු 30 ගානකට පස්සේ තමයි දෙවනි වතාවට කතා කළා මම නුඹට මේ දේශය ලබා දෙනවා කියලා කියන්නේ. ඒක තමයි දෙවනි ප්‍රකාශ වීම. ඒ ප්‍රකාශ වීම දෙක අතර ලොකු පරතරයක් තියෙනවා. හරිද? ඒ කාලයේ අතරතුරේ දෙවියන් වහන්සේ මුකුත් ආබ්‍රහම්ට කියන්න ගියේ නැහැ. ආබ්‍රහම් තමන්ගේ අත්දැකීමෙන් තමයි තමන්ට වෙච්ච ප්‍රශ්න නිසා තමයි දෙවියන් වහන්සේ වෙතට හැරිලා ආවේ. ඇයි හැරිලා ආවේ? ආයේ කියපු නිසාද? ආයේ කියපු නිසා නෙමෙයි. කිව්වේ එක සැරේයි දෙවියන් වහන්සේ. මම පෙන්නන දේශයට යන්න ගියාම මම මෙහෙම ආශිර්වාද කරනවා. එක සැරයක් ඒක කිව්වා. හැබැයි එයා එන්නේ නැතුව වසර ගාණක් ඉද්දි පස්සේ ආයේ කී හිටියේ නැහැ. අත්දැකීමෙන් එයාට තේරුණා මම දෙවියන් වහන්සේට කීකරු වෙලා නෙමෙයි මේ යන්නේ කියන එක. ආබ්‍රහම්ගේ අයියා මැරුණා. ඔන්න එතකොට තමයි ඇස් ඇරුනේ. පවුලේ විනාශයක් සිදු වුණා. ඔන්න එතකොට ටක් ගාලා මේක හරියන්නේ නැහැ කියලා ආව ආබ්‍රහම් දෙවියන් වහන්සේ කියපු දෙයට කීකරු වෙන්න නෙමෙයි. එයා දැක්කා වැඩේ වරදින්න යන බව. ටක් ගාලා එයා කියපු ප්‍රදේශයට එන්න පිටත් වුණා. තනියම එන්න කිව්වේ. පිරිවරත් එක්ක ආවේ නෑ දෑ ඔක්කොම සනුහරේ එක්ක තනියම ඉන්න බෑ කියලා අම්මලා තාත්තලා නැන්දලා මාමලා ඔක්කොමත් එක්ක පොඩි බැඳගෙන ආවා. ඒත් දෙවියන් වහන්සේ ඉවසීමෙන් බලන් හිටියා. දීර්ඝ කාලයක් ආබ්‍රහම් වෙනස් වුන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට අනුව හැඩ ගැහෙමින් ආබ්‍රහම්ට ඉඩ දීලා හිටියා. ආබ්‍රහම් හරියට එයා මුරණ්ඩු එයා ගලක් වගේ කියන දේ අහන්නේ. කියන දේ නෙමෙයි එයා කරන්නේ. එයා මුරණ්ඩුව සිටියා. දැඩි සිතක් සහිතව සිටියා. හැබැයි දෙවියන් වහන්සේ මොළොක් ගුණයෙන් යුක්තව ආබ්‍රහම්ට සැලකුවා සලකලා අදාළ තැනට රැගෙන ඇවිල්ලා වර්ධනය කළා. ඒක අපි දුටුවා. එන්නේ නැතුව හිටපු අවුරුදු 30ක කාලෙදී දෙවියන් වහන්සේ පාඩුවේ ආ එනකන් බලාගෙන හිටියා. මුරණ්ඩු වෙලා ගෙදර ඔක්කොමත් එක්ක එන්න කිව්වම තනියම වෙන් වෙලා එන්න කිව්වම ඒක අහන්න නැතුව ගෙදර අයත් එක්ක එන්න ගත්තම දෙවියන් වහන්සේ ඒකටත් කරුණාව දක්වලා කමක් නැහැ. එහෙනම් මෙයාලටත් කන්න බොන්න දෙමු. ඔක්කොම බලාගමු කියලා එහෙමත් කළා. දෙවියන් වහන්සේ හැඩ ගැහුණා. ආබ්‍රහම් බොහෝ කාලයක් යනකම් හැඩ ගැහුන්නේ නැහැ. පස්සේ Tamanට ප්‍රශ්න එනවා කියලා දැක්කම කමක් නැහැ කියලා කරන්න පටන් ගත්තා. හැබැයි මුළු යටහත් කමෙන් නෙමෙයි. සම්පූර්ණ යටහත් කමක් ආබ්‍රහම්ට තිබුණ නැහැ. සම්පූර්ණ යටත් උන්නේ නැහැ. මිසරට ගියා. එතන ප්‍රශ්නයක් ඇති කරගත්තා. යාන්තම් දෙවියන් වහන්සේ මැදහත් වෙලා පවුල බේරලා දුන්නා. නැත්තම් පවුල කඩා ගන්න. දරුවා කෙසේ වෙතත් නෝනවත් මේ වෙන තැනකට බන්දලා දුන්නේ. හේව් කෙනෙක් ආබ්‍රහම්. අනේ මට මේ එක එකව කරයි අප්පා මේ කට්ටිය මට සැර කරයි මා මරලා දායි කියලා නෝනව දුන්නා එහෙ රජතුමාට. එහෙම කෙනෙක් දීලා පාඩුවේ අතපිය දාගෙන එයාට ගාණක් නැහැ. පවුල ගැන ගාණක් තිබිච්ච කෙනෙක් නෙමෙයි. වගකීමක් ගත්ත කෙනෙක් නෙමෙයි. මෙලෝ වගකීමක් ගත්තේ නැහැ. පාඩුවේ එයා ගිහිල්ලා එයාට පාරාවෝ ඉන්න තැනක් දුන්නා කියලා එයා ඒකේ විනෝද වෙවි හිටියා. මේ නෝනා වෙන කෙනෙක්ව බඳින්න යනවා. යාන්තම් දෙවියන් වහන්සේ දා රෑ ඊනියක් පෙන්නලා පාරාවෝ බය කරා. එවකට බලවත්ම රාජධානී රජතුමාව බය කරලා උඹ මේක කරන්න එපා කරොත් මං මේ වංශයට ගහනවා කියලා බය කරලා පාරාව ඊට පස්සේ බය වෙවුල ඇවිල්ලා නෝනව ආබ්‍රහම්ට බාර දුන්නා. ඒත් ආබ්‍රහම්ට නෙමෙයි ගාණක් තියෙන්නේ. හරිද? එහෙම චරිතයක්. ඔන්න ආබ්‍රහම්ගේ හැටි අපි ඊයේ බැලුවා. එබඳු ආබ්‍රහම් දෙවියන් වහන්සේ විසින් පියවරෙන් පියවර ගොඩ නැගුවා කෙසේ වෙතත්. දෙවියන් වහන්සේ මුලින්ම ආබ්‍රහම් විසින් කළ යුතු දේ ඔහුට ප්‍රකාශ වෙලා දැනුම් දුන්නා. එච්චරයි. මෙන්න මේකයි වාට යන්න තියෙන ගමන. මෙන්න මේකයි කරන්න තියෙන කියලා මුලින් ප්‍රකාශ වෙලා කිව්වා මෙහෙම කරන්න කියලා. එමෙන්ම දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට අනාගතේ ලබා දෙන්නට යන ආශිර්වාද ගැන අනාවරණය කළා. දෙවියන් වහන්සේ මුලින්ම කිව්වා ඔයා මෙහෙම කළොත්
මම මෙන්න මේ දේවල් ඔයාට දෙන්නම්. මේ தත්වෙට මම ඔයාව ගේනවා. උන්වහන්සේ කියපු දේ ගැන ආබ්‍රහම් එතරම් සැලකිල්ලක් නොදක්වමින් වසර ගාණක් ගත වෙද්දී දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ඉඩ දීලා බලාගෙන සිටියා. ඒ වගේම ආබ්‍රහම් දෙවියන් වහන්සේ කිව් දෙයට අවනත නොවුන බව මතක් කර දීම සඳහා ඔහුගේ පවුල පීඩාවක් තුල යාමට දෙවියන් වහන්සේ සැලැස්සුවා. ඒ කාලේ ආබ්‍රහම්ගේ වැඩිමහල් සහෝදරයා මැරුණා. ගොඩක් දේව සේවක සේවිකාවන් අකීකරු වෙච්ච දේව සේවක සේවිකාවන් මේවා අත්දැකලා තිබෙනවා. හරිද? සමහරුන් අකීකරු වෙනකොට සමහරුන්ගේ අම්මලා අසනීප වෙලා තියෙනවා. සමහරු අසනීප වෙන අකීකරු වෙනකොට එයාලගේ නෝනලා අසනීප වෙලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මේක තමයි දෙවියන් වහන්සේ අතීතයේ ඉඳලාගෙන ක්‍රියා කරපු විදිහ. ඉතින් සමහරව කැඳවපු අය දෙවියන් වහන්සේ කියපු දේ කියපු විදිහට කරන්නේ නැති වුනාම ඔවුන්ට පීඩා හරහා යන්න වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඒක දෙවියන් වහන්සේ යාලට දීපු කැඳවීමෙන් පිටපනින්න බෑ. ආබ්‍රහම්ටත් එහෙමයි. ආබ්‍රහම්ට දඬුවමක් දීලා හරි බලන්න එයාගේ පවුලේ විනාශයක් සිදු වුණා. ඒ තුලින් හරි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව කැඳව ගත්තා. ඒක බලහත්කාරයෙන් කැඳව ගැනීමක්ද? ඒක පසුව තමයි අපිට තේරෙන්නේ. ඇයි එහෙම කරේ? ඇයි එතකොට නිකන් බලෙන් කැඳෙවුවා වගේ නේද? වෙන්න පුළුවන්. ඒක එහෙම කරන්න හේතුව මොකද්ද කියලා අපිට පස්සේ තේරෙයි. ආබ්‍රහම්ගේ කතාව, මේ ඊශ්‍රායල් කතාව අපි අධ්‍යයනය කරනකොට බලෙන් හරි කැඳවපු නිසා මේ වෙලා තියෙන ආශිර්වාදය මොකද්ද කියලා තේරෙයි. පස්සේ දෙවියන් වහන්සේට ආබ්‍රහම් ස්තුති කළා. එහෙම හරි කැඳවපු එක ගැන. ඉතින් ආබ්‍රහම් දෙවියන් වහන්සේ කිව් දේ කරන්නට පටන්ගත් පසු දෙවියන් වහන්සේ ඔහුට නැවත කතා කරලා මඟ පෙන්වුවා. ඒ අතරතුරේ මුකුත් කතා කරේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් පිටතට ඔබ ගිහිල්ලා කියලා දැනෙනවා නම් ඒ කාලේ දෙවියන් වහන්සේ ඇත්තටම ඔබට කතා කරන්නේ නැති බව තේරුම් ගන්න. හරිද? සාවුල් දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් ඉවතට ගියාම සාවුල්ට දෙවියන් වහන්සේ කතා කළේ නැහැ. ඒක නිසා තමයි අර ආත්ම බන්ධනකාරියක් ගෙන්නලා මිය ගියපු සාමුවෙල් හරි ගෙන්න ගන්න සිදු වුණේ. මඟ පෙන්නුවේ නැහැ. ට්‍රැක් පැන්නට පස්සේ කතා කරන්නේ නැහැ දෙවියන් වහන්සේ. කරන්න දෙයක් නැහැ. ඒක තමයි හැටි. එතකොට මොකද්ද කරන්නේ මේ වෙලාවේ? ආයෙ ට්‍රැක් එකට එන්න. ආයෙ දෙවියන් වහන්සේ කියපු මාර්ගෙට එන්න. එතකොට දෙවියන් වහන්සේ ආයෙ කතා කරයි. හරිද? උන්වහන්සේ කියපු සැලැස්මේ නෙමෙයි නම් ඉන්නේ. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කළේ නැහැ අවුරුදු 30 ගාණක්. අපිට හොඳයි මේ ආබ්‍රහම්ට බලන්නකෝ අවුරුදු 30 ගාණක්ම කිසිම කතාවක් බහක් නැහැ. දෙවියන් වහන්සේ කිව් ලෙස ආබ්‍රහම් ගමන් කරන්න පටන් ගත්තත් අතරමඟදී ඔහු නැවත Taman කැමති ලෙස වැඩ කරන්නට යාමින් ඇති වූ ප්‍රශ්න විසඳා ගැනීමට දෙවියන් වහන්සේ මැදහත් වී උදව් කරා. අර දන්නේ ඒක තමයි දෙවියන් වහන්සේ මොලොක්ව මැදහත් වුණා කියලා කියන්නේ ආබ්‍රහම්ගේ ප්‍රශ්නවල. ආබ්‍රහම් කියපු දේ අහන්න නැතුව වැඩක් නැති ප්‍රශ්න ඔළුවට දාගත්තා. මොනවද? තනියම එන්න කිව්වම ලොත් එක්කන් ආවා. ඊට පස්සේ ලොත් ගිහිල්ලා අර මේ සදොම් ගොමෝරාව ඉන්න ගිහිල්ලා වෙන රටවල් වල රජවරු ඇවිල්ලා යාව ඇදගෙන ගිහිල්ලා හිර කරගත්තා. ඊට පස්සේ ආබ්‍රහම් ගිහිල්ලා යුද්ධ කරලා යාව ගලවගෙන එන්න වුණා. යුද්ධෙදි දෙවියන් වහන්සේ ජය දුන්නා ආබ්‍රහම්ට. වෙන කරන්න දෙයක් නැහැ. දැන් මූ මැරෙන්න දීලත් බෑ. එපා කියපු දෙයක් කරේ. ඊට පස්සේ අතරමැග සටනක් ඇති වුණා. ලොත්ගේ පිරිසයි ආබ්‍රහම් කට්ටියයි භූමියේ තනකොළ මදි කියලා හරක්ට දෙන්න. ගැටුම් ඇති වුණා. ආබ්‍රහම්ට මොකද්ද කිව්වේ? තනියම යමු. කිව්වම එයා කියපු විදිහට කරන්න නැතුව ප්‍රශ්න ඇති වුණා. ඊට පස්සේ ආයෙ ඔන්න ඒකත් විසඳුවා. මැදහත් වල විසඳුවා. කිව්ව තැන හින්න නැතුව මිසරට ගියාම ආයෙත් ප්‍රශ්න. ආයෙත් ඒකත් විසඳුවා. ප්‍රශ්න ඇති කරගන්න එක තමයි ආබ්‍රහම් කළේ. දෙවියන් වහන්සේ විසඳ ආඩුවේ බලාගෙන හිටියේ. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ ආබ්‍රහම් කීකරු වෙන තුරු. හැබැයි මේ ඔක්කොම දේවල් කරන්න ආබ්‍රහම් සෑහෙන කාලයක් ගත්තා. කියපු දේ කියපු පයින් කළේ නැහැ. වසර 100ක් කල් ගත වුණා. හෙමීට ආබ්‍රහම් කළා. හෙමින් සැරේ එයා කළා. දෙවියන් වහන්සේත් හෙමින් සැරේ තමයි ආබ්‍රහම්ට පොරොන්දු වුණු දේවල් දුන්නේ. ඒකට හේතුව ආබ්‍රහම් ස්ලෝ එයා හරිම මන්දගාමී විදිහට වැඩ කළේ. කියපු දේවල් පරක්කු කළා. ඒ නිසා දෙවියන් වහන්සේත් පරක්කු වෙලා දුන්නා. නොදී හිටියේ නෑ. පරක්කු වෙලා දුන්නා. ඒ නිසා ඔබ කොහොමද පරක්කු වෙලාද ගන්න කැමති? ඉක්මනට දෙවියන් වහන්සේත් එක්ක සැලැස්ම ඉටු කරගන්නද කැමති? ආබ්‍රහම්ගේ චරිතයෙන් ඒවා ඉගෙන ගන්න. හරිද? ඒ වගේම
ආබ්‍රහම් මුළුමනින් යටත් උන්නේ නැහැ. ඒ වුණත් දෙවියන් වහන්සේ කියු ගමන යන්නට ඔහු පටන් ගත්තා. හරිද? සම්පූර්ණ යටහත් උන්නේ නැහැ. ඒ වුණාට පටන් ගත්තා යන්න. ඒ නිසා ඔහුට අවශ්‍ය කරන දේවල් දෙවියන් වහන්සේ උට සපයලා දුන්නා. කන්න බොන්න අවශ්‍ය දේවල්, ඔහුට ජීවත් වෙන්න අවශ්‍ය දේවල් හැමදේම සපයලා දුන්නා. ආබ්‍රහම් හිඟව හිටියේ නෑ කවදාවත්. ආබ්‍රහම්ට සැපයුවා. සැපයුම් මාර්ග ඇරියා දෙවියන් වහන්සේ. එයාගේ අවශ්‍යතාවයන් සපුරා ගන්න මාර්ග හදලා දුන්නා. එහෙම කළා. ඇයි? ආබ්‍රහම් කියපු විදිහට කරන්න පටන් ගත්තා. හැබැයි සම්පූර්ණ යටහත්කමක් අවුරුදු 70 ගාණක් 80 ගාණක් වෙනකන් ආබ්‍රහම්ගේ අපි දකින්නේ නැහැ. මේවා වැඩි විස්තර සහිතව පහුගිය දවසේ අපි අධ්‍යයනය කළා. ආබ්‍රහම් තමන් බලාපොරොත්තු වුණ දේ නොලැබී කලකිරිලා දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරන විට උන්වහන්සේ ඔහුගේ ප්‍රශ්නවලටත් පිළිතුරු දුන්නා. ප්‍රශ්නවලටත් උත්තර දුන්නා. ආබ්‍රහම්ට කියපු දේවල් කරලා නැහැ. ඒ වුණාට ප්‍රශ්න ඇසුවා. ඇයි මෙහෙම වෙන්නේ? මොකද්ද මේක වෙන්න හේතුව කියලා අහද්දි ඒවටත් උත්තර දුන්නා. කියපු දේ කරලා නෙමෙයි ප්‍රශ්න ඇහුවේ. ඒකනේ මේ ඔක්කොම ඇදුනේ. හැබැයි ප්‍රශ්න අහද්දිත් දෙවියන් වහන්සේ ඒ කියපු ගමන පටන් ගත්තට පස්සේ දෙවියන් වහන්සේ යාට ප්‍රකාශ වෙලා උපකාර කළා. මේ බලන්න ආබ්‍රහම් පියවරෙන් පියවර ආබ්‍රහම්ව දෙවියන් වහන්සේ විසින් වර්ධනය කළ විදිහ තමයි මේ කතාවල අපි දකින්නේ. දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමග කරන්න යන සැලැස්ම මුලින්ම හුට අනාවරණය කළේ නැහැ. ආබ්‍රහම් ටිකෙන් ටික යටත් වෙද්දී සහ අත්දැකීමෙන් පරිණත වෙද්දී දෙවියන් වහන්සේ ඔහු සමග කරන්නට යන සැලැස්ම ටිකෙන් ටික අනාවරණය කරනු ලැබුවා. මුලදී සැලැස්ම ඔක්කොම කිව්වේ නැහැ. ඇයි? ආබ්‍රහම් තාම පරිණත නැති නිසා. එයා ආත්මිකව ඒ හැටි වර්ධනය වෙලා හිටියේ නැහැ. ආත්මිකව ලාභාල නිසා සම්පූර්ණ සැලැස්ම කිව්වේ නැහැ. ඒ වගේම ආබ්‍රහම් ප්‍රමාද වෙද්දී ආබ්‍රහම් මේ කාලය මිඩංගු කරද්දී කියපු දේ කියු පයින් නොකරනකොට ආබ්‍රහම් කියපු දේට වඩා වෙනස් දෙයක් කරනකොට දෙවියන් වහන්සේ එහෙම ලොකු දඬුවම් ආබ්‍රහම්ට දුන්නෙත් නැහැ. ඇයි? ආබ්‍රහම් ආත්මිකව ඒ කාලේ පරිණත නැති නිසා. ආබ්‍රහම් ආත්මිකව ලාභාල බව දෙවියන් වහන්සේ දන්නවා. ඒක නිසා ඉවසීමෙන් දෙවියන් වහන්සේ බලාගෙන හිටියා අදාළ තැනට වර්ධනය වන තුරු. ඉන්පස්සේ දෙවියන් වහන්සේගේ ඉවසිලිමත් පුහුණුව තුලින් ආබ්‍රහම් දෙවියන් වහන්සේව හොඳින් හඳුනන මිනිසෙක් බවට පරිවර්තනය කරනු ලැබුවා දෙවියන් වහන්සේ විසින්. මේ අද අපි අධ්‍යයනය කරමින් ඉන්නේ පියවරෙන් පියවර දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව වර්ධනය කළ විදිහ. මේක ඔබටත් අදාළයි. ඔබවත් දෙවියන් වහන්සේ පියවරෙන් පියවර වර්ධනය කරනවා. පියවරෙන් පියවර ටිකෙන් ටික. මුලදී අපි හැමෝම ආත්මිකව ලාභාලයි. අපිට මුලදී මුකුත් තේරෙන්නේ නැහැ. ඒ නිසා මුලදී සැලැස්මක් අපිට කියන්නේ නැහැ. සැලැස්මක් දෙන්නේ නැහැ මුලදී. කරන්න ඕන දේ කියනවා. එහෙම කළොත් ඔයාට මොනව ලැබෙයිද කියලා කියනවා. එච්චරයි. මම මෙහෙම කරන්නම් මේක කරන්න. සැලැස්ම කියන්නේ නැහැ. බලන්න දෙවියන් වහන්සේ ආබ්‍රහම් එක්ක එහෙම ගමනක් ගියේ. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ ප්‍රකාශ වුණ අවස්ථා 1 2 3 4 5ක් ගැන අපි අද බලනවා. මේ පහ ඔයාලා බලද්දි ඔයාලට තේරෙයි දෙවියන් වහන්සේ කොච්චර අර ක්‍රමානුකූලවද ආබ්‍රහම්ට කතා කරලා තියෙන්නේ කියලා. ඔයාලටත් මේක මෙහෙමයි. උත්පත්ති 12 පළවෙනි පදයේ සිට තුන්වෙනි පදයේ දක්වා අපි කියවන්න සූදානම් වෙමු. පළමු වතාවට කැඳවීමේදී දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ලබා දුන්න පොරොන්දුව එහි විස්තර වෙනවා. කියවන්න ඒක. උත්පත්ති 12 1 සිට 3 දක්වා. මේක තමයි ප්‍රථම අවස්ථාව දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ප්‍රකාශ වුණ. ස්වාමීන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට ඵල යන්න. මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි. නුඹද ආශිර්වාදයක් වයන්න. තවද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නෙමි. නුඹට ශාප කරන්නාට මම ශාප කරමි. පොළවේ සියලු පවුල් නුඹ කරන කොටගෙන ආශිර්වාද ලබන්නෝ යයි කීසේක. ආමෙන්.
හරි. එතන මොකද විස්තර වෙන්නේ? දෙවියන් වහන්සේ මුලින්ම කැඳවද්දී ආබ්‍රහම්ට බලාපොරොත්තුවක් දුන්නා. හරිද? බලාපොරොත්තුවක් නැතුව අපිව එහෙම ගෙනියන්න දෙවියන් වහන්සේට අවශ්‍යතාවයක් නැහැ. අපිට තේරෙන ප්‍රමාණයෙන් දෙවියන් වහන්සේ අපිට බලාපොරොත්තුවක් දෙනවා. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ බලාපොරොත්තුවක් දුන්නා. මෙහෙම කරන්නම් මම මේ වගේ තැනකට ආව ගේනවා කියලා ලොකු බලාපොරොත්තුවක් ආබ්‍රහම්ගේ හිතේ ඇති කළා. එහෙම නැතුව මේක කරන්න මෙහෙමයි කියලා කිව්වෙමත් නැහැ. බලාපොරොත්තුවක් දුන්නා. අපි හැමෝටමත් එහෙමයි. දැන් මාව දෙවියන් වහන්සේ කැඳවද්දී දෙවියන් වහන්සේ අනාගතේ මා සමග කරන්න යන දේ ගැන බලාපොරොත්තුවක් දීලා තියෙනවා. මුල්ම කාලේ දෙවියන් වහන්සේ මට යම් අදහසක් බලාපොරොත්තුවක් දුන්නා මගේ අනාගතේ මගේ සේවාවේ අනාගතේ කොයි වගේ වෙයිද කියලා කිව්වා. තාම ඒ අතීතේ මට දෙවියන් වහන්සේ එක වතාවක් මට මතකයි සිහිනයකින් යම් දෙයක් දෙවියන් වහන්සේ පෙන්නුවා. ඒ වගේ මට පෙන්වලා තියෙනවා මගේ මනසට දීලා තියෙනවා අනාගතේ කොයි වගේ තැනකට යයිද කියලා. මුලින්ම දෙවියන් වහන්සේ මට එහෙම කිව්වා. හරිද? ඒ තැනට තාම මම ගිහිල්ලා නැහැ. ඒක තාම මම අත් කරගෙන නැහැ. හැබැයි මට එහෙම පොරොන්දුවක් බලාපොරොත්තුවක් දෙවියන් වහන්සේ අතීතයේ මගේ සිතේ ඇති කළා. දෙවියන් වහන්සේ එක වතාවක මට අදහසක් දුන්නා පෙන්නුවා මෙන්න මෙහෙම දෙයක් ඔයත් ඒක කරන්න යනවා කියලා. හැබැයි ඒ තැනට මම තාම ගිහිල්ලා නැහැ. අනාගතයේ ඒ පොරොන්දුවක් තියෙනවා. ආබ්‍රහම්ටත් එබඳු පොරොන්දුවක් දුන්නා. හරිද? ඒ අනාගතේ මම මේ වගේ තැනකට ගෙනියනවා. මම කියන විදිහට මෙන්න මේ දේ කරන්න කියලා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කිව්වා. මේක තමයි පළමුවෙනි ප්‍රකාශ වීම. ඔබ සියලු දෙනාටමත් මෙහෙමයි. ඔයාලා ගැලවීමට එනකොටම දෙවියන් වහන්සේ අඳුරගෙන අලුත් ගමනක් යන්න හදනකොට දෙවියන් වහන්සේ වා කරන්න ඕන වැඩේ වා යන්න ඕන මාර්ගය මෙහෙම පෙන්වනවා. මෙන්න මේකයි කරන්න ඕන. දැනට මෙහෙම කරගෙන යන්න කියලා ඔයාට දෙයක් කියනවා. හරිද? දෙවියන් වහන්සේ ආබ්‍රහම්ටත් එහෙමයි මම පෙන්වන දේශයට යන්න. ඒක කොහෙද? මොන වගේද? ගිහිල්ලා මොනවද කරන්නේ? මුකුත් නැහැ. යන්න. මේ කියන දේ කරන්න කියලා විතරක් ආබ්‍රහම්ට කිව්වා. ඔයාලා හැමෝටමත් එහෙමයි. දෙවියන් වහන්සේ ඔයාලා කරන්න ඕන දේ දෙවියන් වහන්සේ පැහැදිලි කරනවා. අවම වශයෙන් දැනට ඔයාලා පල්ලියට ඇවිල්ලා මේ කියන දේවල් කරගෙන ඉන්න කියලා හරි ඇදහිලිවන්තයන්ට දෙවියන් වහන්සේ උපදෙස් දීලා ඇති. පාස්ටර්ස්ලා ඔබට උපදෙස් දීලා ඇති. ඒවා දෙවියන් වහන්සේ ඔබට දුන්න මඟ පෙන්වීම ලෙස සලකන්න. කියපු දේ කරන්න. දේව සේවයට කැඳවීම ලැබූ අනිත් අයට වෙන වෙන වැඩ දෙවියන් වහන්සේ පවරලා ඇති. මේක කරන්න. මේ අවුරුද්දේ මේක කරන්න. මේ වසර තුල මේක කළ ඉවර කරන්න. මේ මාර්ගය යන්න. මෙන්න මේකයි ඔයාට කරන්න තියෙන්නේ. මෙතන තමයි ඉන්න තියෙන්නේ. මෙන්න මේක කරන්න. එක මඟ පෙන්වීමක් ඔයාට දීලා ඇති. අන්න ඒ තුල රැඳී සිටින්න. ආබ්‍රහම්ට එහෙම කිව්වා. ඒක තමයි පළමු ප්‍රකාශ වීම. දෙවනි ප්‍රකාශ වීම උත්පත්ති 12 7 වෙනි පදයේ විස්තර වෙනවා. අපි මේක කියවමු 7 වෙනි පදය. මේ තමයි දෙවියන් වහන්සේ දෙවන වර ආබ්‍රහම්ට කතා කළ අවස්ථාව. ස්වාමීන් වහන්සේ ආබ්‍රහම්ට පෙනී මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමි කීසේක. එතැන්හි ඔහු තමාට පෙනුණා වූ ස්වාමීන් වහන්සේට පූජාසනයක් ගොඩ නැගුවේය. හරි. ඊළඟට දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ප්‍රකාශ වෙනවා කොහේදීද? දැන් ආබ්‍රහම්ට දෙවනි වර ප්‍රකාශ වෙන්නේ අපි ඊයේ මේ ඉතිහාසය අධ්‍යයනය කළ විදිහට වසර 35කට විතර පස්සේ. හරිද? දැන් ඔයාලට දෙවියන් වහන්සේ දෙවනි වර ප්‍රකාශ වෙලා ඊළඟ සැලැස්ම ඊළඟ මඟ පෙන්වීම දෙන කාලය ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. ආබ්‍රහම්ට නම් ඕකට සෑහෙන්න කාලයක් ගියා. අවුරුදු 30 ගාණක් සෙල්ලමක් නෙමෙයි. හරිද? දැන් මේක මේ කියලා දෙන්නේ ඔයාලත් අවුරුදු 35ක් විතර ගිහිල්ලා අවුරුදු 30 ගාණක් කල් ඇරලා දෙවනි වර දෙවියන් වහන්සේගේ ප්‍රකාශය ලබා ගන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ආබ්‍රහම්ට වෙච්ච වැඩේ මේ කියන්නේ. බලන්න දෙවනි සැරේ දෙවියන් වහන්සේ මඟ පෙන්වන්න කොච්චර කල් ගියාද? එදා මොකද දෙවියන් වහන්සේ කියන්නේ? මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමි. කොයි දේශයේද? මේ දේශය. අන්න මේ දේශය කියලා කියන්න නම් ආබ්‍රහම් එහෙනම් මේ වෙලාවේ කොයි වෙලාවෙ කොහෙටද ඇවිල්ලා තියෙන්නේ? ආයෙනම් කියපු තැනට ඇවිල්ලා. කියපු තැනට ආපු නිසා ඔන්න දැන් දෙවියන් වහන්සේ කියනවා හරි ඔයා ආවා. දැන් මං කියන තැනට ආවා. සෑහෙන්න කල් ගත්තා. කල් මැරුවා. අවුරුදු 30 ගාණක් උඹට මේ ඩිංගේ එන්න මෙච්චර කල් ගියා කමක් නැහැ. කමක් නැහැ. දැන් ඔය ආවනේ කොහොම හරි. මෙතෙන්ට ආවා. ආපු නිසා දැන් මම මොකක්ද දන්නවද ඔයාට කරන්න යන්නේ? මොකටද දන්නවද ඔයාට කතා කරේ?
මෙන්න මේ දේශය මම වාට දෙන්න යනවා. සදා කාලෙට මේ දේශය නුඹට ලබා දෙනවා කියලා දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා. ඒ දේශය දෙවියන් වහන්සේ පෙන්වන මෙන්න මේ ප්‍රදේශ මේක තමයි නුඹට දෙන්න යන දේශය. කලින් කිව්වේ යන්න විතරයි. ගිහිල්ලා දේශයක් දෙන කතාවක් කලින් කිව්වේ නැහැ. එහෙම එකක් කිව්වේ නැහැ. දෙවියන් වහන්සේ මෙතෙන්ට ආවම කිව්වා එන්න කිව්වේ මෙන්න මේකට මේ තැන ඔයාට දෙන්නයි මම යන්නේ. ඉතින් ආබ්‍රහම්ට ඒ පොරොන්දු දුන්නා. ඒ වගේම ආබ්‍රහම්ට කිව්වා දැන් බය නැතුව මෙහෙ ඉන්න. මෙහෙ ඔයා කූඩාරම් ගහගෙන දැනට ඉන්න. කොහොම වුණත් මේ දේශය මම ඔයාට තමයි දෙන්නේ. ලොකු ප්‍රදේශයක්. සෙල්ලම් නැහැ මේ ප්‍රදේශය. අපි ලෝක සිතියමේ බැලුවොත් විශාල ප්‍රදේශයක්. තාමත් ඊශ්‍රායල් වරු මේ මුළු ප්‍රදේශය අත් කරගෙන නැහැ. දැනට ඊශ්‍රායල් කියන රට මේ ප්‍රදේශයෙන් 120ක විතර ඉතා කුඩා ප්‍රමාණයක්. 10%ක 15ක වගේ කුඩා ප්‍රමාණයක්. ආබ්‍රහම්ට එදා දෙන්නම් කියපු ප්‍රදේශය තාම අත් වෙලා නැහැ. හැබැයි දෙවියන් වහන්සේ කිව්වා ඒක දුන්නා තීතේ. පස්සේ ආයි නැති කරගත්තා. ඒක වෙනම කතාවක්. හරිද? පස්සේ ඔය පිලිස්තිවරු පලස්තීනය කියලා කියන්නේ එයාලා ওই වටේ ඉන්න කට්ටිය ගහලා ආයි අල්ලගත්තා. එයාලගේ වැරදි නිසා. ඊශ්‍රායලේ වැරදි නිසා. හැබැයි කොහොම වුණත් මේ දෙන්නවා කියපු ප්‍රදේශයේ ලොකු ප්‍රදේශයක් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන්නා කොහොමද? ඒක නොදී හිටියේ නෑ දුන්නා. එයාගේ ජීවිත කාලය තුලම ආබ්‍රහම් මේක අද්දුටුවා. ඒක ලැබුණා යාට. පසුව ඊශ්‍රායල් ජාතිය මේක උරුම කරගත්තා. ඊශ්‍රායල් රාජධානිය ගොඩ නැගුණා මෙතන. දෙවියන් වහන්සේ ඔන්න දෙවනි වර ප්‍රකාශ වෙලා ආබ්‍රහම් කියපු තැනට ආවට පස්සේ මේක කිව්වා. හරිද? මෙන්න මේ ප්‍රකාශ වීම ලබා ගැනීම තමයි වැදගත් අපි. ඒ අතරමැද අනිත්‍ය වැඩක් නැහැ අපිට. හරිද? අනිත් බලන්නකෝ අතරමැද කවුරු කතා කරත් වැඩක් තියනවද? අතරමැද ආයි කී ඉන්න දෙයක් නැහැ. අපි කියපු දේ කරලා අහවර කරා නම් දෙවියන් වහන්සේ දෙවනි සැරේට අපිට මඟ පෙන්වීමක් දෙනවා. බොහෝ අයට දැන් පළවෙනි වතාවේ දෙවියන් වහන්සේ කියලා තියෙනවා මෙන්න මේක කරගෙන යන්. එච්චරයි. දැන් මට වුණත් එච්චරයි. දෙවියන් වහන්සේ මට මුලදී කිව්වා මෙන්න මේක කරගෙන යන්න. දෙවියන් වහන්සේ මට මුලින්ම කිව්වා බයිබල් විද්‍යාලයට යන්න. හරිද? ඉතින් මම ඒ කාලේ මම ජොබ් එකක් කරගෙන හිටියේ. මම ඒ කාලේ කර හිටපු රැකියාවන් අතහැරලා මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඒ කර හිටපු දේවල් ඔක්කොම පැත්තක දාලා මම දෙවියන් වහන්සේ කියපු දෙයට අවනත වෙලා ගියා. එදා එච්චරයි කිව්වේ. පොරොන්දුවක් දුන්නා කරන්න ඕන දේ කිව්වා. ඒක කළා මම. ඒක කරගෙන ඒ කියපු තැන ස්ථීර වුණා. අවුරුදු 3ක් විතර මම බයිබල් විද්‍යාලය ඉගෙන ගත්තා. මාත් සෑහෙන කාලයක් ගත්තා හැබැයි ඒ කොලෙජ් එක ඉගෙන ගන්න. අවුරුදු 2කින් කරන්න තියෙන එක අවුරුදු 3-4ක් ගියා මට කරලා ඉවර කරන්න. ඒකට හේතුවත් මම සම්පූර්ණයෙන්ම යටහත් වුණා ඒ කාලේ. හරිද? ඉතින් ඊට පස්සේ අනිත් දේවල් කරන්නත් ටික මමත් ඉතින් ටිකක් කාලය ගත්ත කෙනෙක් තමයි. එහෙම මේ කිව්වට මාත් අපරාධ කියන්නේ සෑහෙන කාලයක් ගත්තා ගොඩක් දේවල් වලට. ඉතින් ඒ අනුව දැන් අද මම මෙහෙම ඉන්නවා. හරිද? ඉතින් ඒ විදිහට කරා මම ඒක කොහොම හරි. දැන් ආබ්‍රහමුත් කරා කියපු තැනට ආවා. දැන් ඒක මම කරාම දෙවියන් වහන්සේ ඊළඟට ආබ්‍රහම්ට කිව්වා වගේ දෙවියන් වහන්සේ මට කිව්වා ඇයි ඒක කරන්න කිව්වේ? ඇයි මාව ඒ තැනට එන්න කියලා කිව්වේ? වර්ධනය කළේ ඇයි? ඉගෙන ගන්න කියලා කිව්වේ ඇයි මේක? හරිද? ඉතින් දෙවියන් වහන්සේ කියපු පාරෙම එන්නත් උනා මට. කොලෙජ් එකට ගියා මට සමහර අය කිව්වා ඔයා මේ දැන් කැම්පස් එකක ඉගෙනගෙන තියෙන නිසා ඔයාට කෙලින්ම මේ BTH එකට යන්න පුළුවන් ඒක කෙලින්ම කරන්න ඒ විදිහට කරන එක ඔයාට හොඳයි කියලා සමහරු කිව්වා. හැබැයි දෙවියන් වහන්සේ කිව්වා නෑ. ඔයා මුල ඉඳලා කරන්න ඕන. මුල ඉඳලා ඩිප්ලෝමා එකේ ඉඳලා කරන්න ඕන. ඉතින් මම අර ඩිප්ලෝමා එකේ ඉඳලම කරා. ඒ කාලේ මට ඉතින් මම ටිකක් වයසයි. ඒ කාලේ දැන් තරම් වයස නෑ. ඒ කාලේ ඉතින් ඒ කාලේ මට ඕනනම් තිබුණා අර අනිත් අය කියපු විදිහට ඉහළ තැනකින් පටන් ගන්න. ඒ වුණාට දෙවියන් වහන්සේ කිව්වා එහෙම බෑ. යට ඉඳලා එන්න කියලා. මාව යටටම දැම්මා. හරිද? ඉතින් පොඩි ළමයි ටිකක් එක්ක තමයි මං ඉගෙන ගත්තේ. මට වඩා අවුරුදු සෑහෙන ප්‍රමාණකින් ලාබාල පිරිසක් එක්ක මටත් ඉන්න කිව්වා. ඉතින් මම දෙවියන් වහන්සේට කිව්වා
දැන් මේ කොලෙජ් එකනොත් කියනවා මට ඊළඟ එක කරන්න පුළුවන් කරන්නද කියලා නෑ. ඕම ඉන්න. මේ පොඩි හයනේ දැන් මේ ඒ කාලේ ඇවිල්ලා හිටියේ සාමාන්‍යයෙන් ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙච්ච අය ඕ ලෙවල් කරන වයසේ අය. ඉතින් ඒ දේව සේවයට කැප වෙච්ච අය ඒ මොනවාද මේ පල්ලි වලින් කොලෙජ් එකට දාලා තිබුණා. ඉතින් මම ගිහිල්ලා ඉතින් මම අයියා වගේ හිටියා මට නිකන් එච්චර ලැජ්ජයි ක්ලාස් එකේ ඉන්න. පොඩි උන් ටිකක් ඉන්නේ මම හිටියා කමක් නැහැ කියලා හිටියා මොනවා කරන්න දෙවියන් වහන්සේ කියපු පිළිවෙලට ආවා. ඉතින් ඒ පිළිවෙලට එන්න කියලා කිව්වා. පස්සේ දෙවියන් වහන්සේ ඒක ඉවරුනාම තමයි ආයෙන ඔන්න දැන් පුළුවන් අනිත් ඒවා කරන්න කියලා අනිත් තැන් වලට යොමු කළේ. කියපු විදිහටම එන්නත් උනා. දැන් ආබ්‍රහම්ට ඒ විදිහට වෙන්න උනා. දැන් මම ප්‍රශ්න ඇහුවට උත්තර ලැබුණ නැහැ ඒ කාලේ. මෙහෙම කරන්නද මේ උඩින් පටන් ගන්නද උඩින් නෑ මෙහෙම යටින් පටන් ගන්න කියලා දෙවියන් වහන්සේ දීලා තිබුණා. හරිද? එහෙම ඒක කියපු පාරෙම එන්න උනා. ආවම ඒ පාරේ එනකොට දෙවියන් වහන්සේ ඉතුරු දේවල් ටික මට පහදලා දුන්නා. ඇයි එහෙම ගෙනාවේ? ඇයි දැන් ඔයාව මෙතන තියලා තියෙන්නේ? ආබ්‍රහම්ට එදා කියපු තැනට ආවම දෙවියන් වහන්සේ මොකද්ද කරන්න යන්නේ කියලා කිව්වා වගේ දෙවියන් වහන්සේ දැන් මට කියලා තියෙන මොකද්ද දැන් අපිට කරන්න තියෙන්නේ? සම්පූර්ණ සැලැස්ම තාම අනාවරණය කරලා නැහැ. හැබැයි කියලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක් තමයි ඔයාට කරන්න තියෙන්නේ. මේක තමයි වගකීම. මෙන්න ඔයාගේ කැඳවීම. මෙන්න ඔයාට කරන්න තියෙන දේ. මේක තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඔයා මෙතෙන්ට ගෙනාවේ මේකට කියලා දැන් දෙවියන් වහන්සේ මට කියලා තියෙනවා. ආබ්‍රහම්ටත් කිව්වා ඇයි එතෙන්ට ගේන්න ඕන. ඒක තමයි දෙවනි ප්‍රකාශ වීම. තුන්වෙනි ප්‍රකාශ වීම බලන්න පුළුවන්. උත්පත්ති 15. උත්පත්ති 15 වෙනි පරිච්ඡේදයේ 13 සිට 16 දක්වා අපි කියවමු. මේක තමයි තුන්වෙනි වතාවට දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ප්‍රකාශ වුණු අවස්ථාව. ඒ වෙලාවේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට තමන්ගේ සැලැස්මෙන් කොටසක් අනාවරණය කරනවා. ඒ කොටස කියවන්න. උන්වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ වංශය තමන්ට අයිති නැති දේශයක්හි විදේශී වන බවද ඔවුන්ට මෙහෙ කරන බවද ඔවුන් අවුරුදු 400ක් ඔවුන්ට ක්‍රීඩා කරන බවද සැබවින් දැනගනින්න. තවද ඔවුන් මෙහෙ කරන්නා වූ ඒ ජාතිය මම විනිශ්චය කරන්නෙමි. ඉන්පසු ඔවුහු බොහෝ සම්පත් ඇතුව පිටත්ව එන්නෝය. එහෙත් නුඹ සමාදානයෙන් නුඹේ පියවරුන් වෙතට යන්නේය. හොඳ මහලු වයසේදී තැන්පත් කරනු ලබන්නේය. 4 වෙනි පරම්පරාවේදී ඔවුහු නැවත මෙහි එන්නෝය. මක්නිසාද අමෝරිවරුන්ගේ අධර්මිෂ්ඨකම තවම සම්පූර්ණ නැතයි කීසේක. ආමෙන්. මේ බලන්නකෝ. ඊට පස්සේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට අනාවරණය කරනවා මොකද්ද? තුන්වෙනි වතාවේ ප්‍රකාශ වෙලා සැලැස්මක් කියනවා. මම මෙතෙන්ට ආව ගෙනාවේ මෙන්න මෙහෙම සැලැස්මක් තියෙනවා මට. මොකද්ද සැලැස්ම? මට විනිශ්චය කරන්න ජාතීන් කිහිපයක් ඉන්නවා. මිසරවරුන්ගේ පාපය ඉහළ ගිහිල්ලා තියෙනවා. අමෝරිවරුන්ගේ පාපය ඉහළ ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ කියන ලෝකේ බලය අල්ලගෙන ඉන්න මේ රාජධානිවල පාපය දරුණුයි මං කියන දේ අහන්නේ නැහැ. මුන් ඇවිල්ලා ලොකු විනාශයකට යන්න හදන්නේ. ඒක නිසා මට මෙයාලව විනිශ්චය කරන්න ඕන. අන්න ඒක වෙනුවෙන් තමයි මම මේ ඔයාව කැඳවලා ඔයාගේ වෙනම જાතියක් හදලා මම මේ ඔයත් එක්ක මෙහෙම සැලැස්මක් කරන්න යන්නේ. එතකොට දෙවියන් වහන්සේ මුලින් කියපු ආශිර්වාද කරනවා අර මේක ඒව කරනවා. ඒව ඔක්කොම කරනවා. හැබැයි මෙන්න මෙහෙම සැලැස්මක් තමයි මට තියෙන්නේ. උන්වහන්සේ ආබ්‍රහම්ට කතා කරන නුඹේ වංශය Tamanට අයිති නැති දේශයක විදේශී වන බවද ඔවුන්ට මෙහෙ කරන බවද ඔවුන් අවුරුදු 400ක් ඔවුන්ට පීඩා කරන බවද සැබවින් දැනගනින්ද. තවද ඔවුන් මෙහෙ කරන්නා වූ ඒ ජාතිය මම විනිශ්චය කරන්නෙමි. ඉන්පසු ඔහු වස්තු ඇතුව පිටත් වෙන්න ඕය. සැලැස්ම කියනවා මොකටද ගෙනාවේ? මේ ලෝකයේ එවකට බලය තිබුණු ජාතීන්ව දෙවියන් වහන්සේ විනිශ්චය කරන්නයි යන්නේ. හරිද? මිසරයට පහර දෙන එක ඊශ්‍රායල්වරු වහල් වෙලා හිටපු නිසා නික්මයාම
පොතේදී දෙවියන් වහන්සේන මතක් වෙලා කරපු එකක් නෙමෙයි. දෙවියන් වහන්සේ මිස්රය විනිශ්චය කරන්න තමයි ආබ්‍රහම්ව කැඳෙව්වේ. දැන් තේරෙනවද? ආබ්‍රහම් ඇයි කැඳෙව්වේ? අපි ඊයේ බැලුවා. ආබ්‍රහම්ට අමතරව දෙවියන් වහන්සේව වැඳ නමස්කාර කරපු අව හිටියා රටක් තිබුණා. සාලේම් කියන රට ඇවිල්ලා දෙවියන් වහන්සේගේ රටක් නමස්කාර කරපු තැනක්. සාලේමි රජු මෙල්කිසෙදෙක් දෙවියන් වහන්සේගේ උත්තම පූජකයා. වෙනම ජාතියක් හිටියා දෙවියන් වහන්සේ කියපු ඔක්කොම අහලා පාඩු ඒ විදිහට වැඩ කරපු. හැබැයි මේ අස්සක ඈත දිබ්බාගක හිටපු මෙලෝ දෙයක් කියන දෙයක් අහන්න නැති මිනිස්සෙක්ව දෙවියන් වහන්සේ කැඳෙව්වේ. ඇයි? දෙවියන් වහන්සේට එයත් එක්ක කරන්න වෙනම සැලැස්මක් තිබුණා. සාලේම්හි රජතුමා සහ ඒ රටේ වැසියන් එක්ක මේ සැලැස්ම කරන්න බෑ. විනිශ්චය සඳහා දෙවියන් වහන්සේ වෙන කෙනෙක් කැඳවලා එයාගෙන් ජාතියක් බිහි කරන්නයි දැන් යන්නේ. මෙන්න දෙවියන් වහන්සේ සැලැස්ම අනාවරණය කළා. මෙච්චර වෙලාවක් ආබ්‍රහම්ට වයස අවුරුදු 75ක් 80ක් විතර වෙනවා මේ කතාව කියනකොට. මෙච්චර කාලයකට දෙවියන් වහන්සේ මෙහෙම දෙයක් කියලා නැහැ. හැබැයි දැන් කිව්වා මං ඔයාව ගෙනාවේ මෙන්න මේකට. මුලදී කියපු ආශිර්වාද නැති වෙන්නේ නැහැ. ඒවා දෙනවා. ඔයාගේ ජීවිත කාලෙදිම සමහර දේවල් ඔයා අත්දකින්න ඒවා එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාගේ අනාගත පරම්පරාව අන්‍ය ජාතියකට වහල් වෙනවා. අවුරුදු 400කට. බලන්න තුන්වෙනි සැරේ දීපු පොරොන්දුව. ෂෝක් පොරොන්දුවක් නේ. මොකද්ද? හම්බෙන දරුවෝ ටික වහල් වෙනවලු අවුරුදු 400ක් අන්‍ය ජාතියකට. ඔන්න ඊළඟට දීපු පොරොන්දුව. දැන් මේක මුලදිම දුන්නා නම් මොකක් වෙයිද? පළවෙනි සැරේ කතා කරනකොට කිව්වනම් මොකක් වෙයිද? පළවෙනි වතාවේ කතා කරනකොටම දෙවියන් වහන්සේ කිව්වා නම් මේ මං ඔයාගේ ළමයි ටිකක් අදලා වහල් කරන්න යන්නේ අවුරුදු 400ක්. මු එන්න ජීවිතේට එන්න කියපු තැනම ඉඳී එන අයියා නෙමේ කවුරු මරුණක් කමක් නැහැ කියලා ඉඳී. ඇයි මොකද්ද මේ කියන්නේ? බලන්නකො මේ තැනදී දෙන පොරොන්දුව. හැබැයි ඇයි මේක මේ වෙලාවේ කියන්නේ? දැන් ආබ්‍රහම්ට එයා ආත්මිකව පරිණතයි. මේක දරා ගන්න පුළුවන් තත්ත්වයට පරිණතයි. දැන් අපිටත් සමහර දේවල් කියලා තියෙනවා. දැන් සමහර දේවල් දෙවියන් වහන්සේ මට කියද්දි ඒ කාලේ හරි ආසයි. ෂෝක්නේ, ටොප්නේ ඇත්තද? එහෙම කරනවද? එහෙමද මට කරන් තියෙන්නේ? එච්චර ගොඩකට? ඕ ෂෝක් ඒ කාලේ හරිම ආසයි කියද්දි. හැබැයි පස්සේ ඔන්න දැන් තමයි දෙවියන් වහන්සේ කියන්නේ ඒක කරන්න තියෙන්නේ කොහොමද? එච්චර ගොඩක් තමයි ඒක ලොකු සැලැස්මක් තියෙනවා ආශිර්වාදයක් තියෙනවා තමයි. හැබැයි මෙන්න දැන් තමයි කියන්නේ ඒක කොයි වගේ එකක්ද කොච්චර දුෂ්කරද ඇයි එහෙම කරන්න කියන්නේ? ඒ වෙනුවෙන් මට කරන්න තියෙන කැපකිරීම මොනවද? දරා ගන්න වෙන දේවල් මොනවද? දැන් ආබ්‍රහම්ට මේක දරා ගන්න ඕන. තමන්ගේ ළමයි ටික වහල් වෙනවලු දේශයකට ගිහිල්ලා. මේක දරා ගන්න ඕනේ යා. හරිද? දැන් පස්සේ තමයි අපිට කියන්නේ ඇයි මෙහෙම කරන්න කිව්වේ? ඉතින් අපි ඒව දරා ගන්න ඕනේ ඊට පස්සේ. ඊට පස්සේ තමයි තේරෙන්නේ ආශිර්වාද නම් තියෙනවා තමයි. හොඳ තැනකට දෙවියන් වහන්සේ ගෙනියන්න තමයි හදන්නේ. අපේ ඒකට යන්න ඒක කොහොම අමාරු මාර්ගයක්ද? ඒකේ තියෙන කැපකිරීම ටික ඔන්න පස්සේ තමයි තේරෙන්නේ. දැන් ගොඩක් අයට එහෙම දෙවියන් වහන්සේ අනාවරණය කරලා ඇති. හරි ඒවා මුලදී කියපුවා කරනවා. හැබැයි මෙන්න සැලැස්ම. ඒක කියන්නේ අපි ආත්මිකව ඒ මට්ටමට පරිණත වුණාම හරිද? ඒ වගකීමක් දරන්න හැකි ලෙස දෙවියන් වහන්සේ අපිව පරිණත කරනවා. අන්න ඒ තැනට ගියාම දැන් මේකෙන් අදහස් වෙන්නේ මුලින් කරපු දේවල් මුලින් කියපු දේවල් නැති වුණා කියලා. මුලින් කියපු දේ එහෙමම තමයි. හැබැයි ඒ අතරේ තියෙන සැලැස්ම දැන් අපිවත් කැඳවලා තියන්නේ ඇයි? ඒ ක්‍රිස්තියානි අයව කැඳෙව්වේ ඇයි? එදා ආබ්‍රහම්ව එක්කෙනෙක්ව අන්‍ය ජාතිකයන් අතරින් අන්‍ය දේව ඇදහිලි අතරින් එක්කෙනෙක්ව කැඳෙව්වා. මොකටද? මිසරේ විනිශ්චය කරන්න. අමෝරිවරුන්ව විනිශ්චය කරන්න. ඔයාලා ඔක්කොම අන්‍ය ජාතිකයන් විදිහට ඉඳලා ගැලවීම ලැබපු ඔබ ඔක්කොම දැන් ආබ්‍රහම්ලා තමයි ඔයාලව කැඳවලා තියෙන්නේ මොකටද? දැන් තේරෙනවද? ඔයාලා මෙච්චර කල් හිතේ ඔයාලට ආශිර්වාද කරන්න කැඳෙවුවා කියලාද? නෑ. මේක විනිශ්චය කරන්න කැඳවලා තියෙන්නේ. ලෝකෙ විනිශ්චය කරන්න. ආන්න. ඒක තමයි එළිදරව් පොතේ විස්තර වෙන්නේ. අපිව කැඳවලා අපිට උගන්නලා අපිට දැන් මෙච්චර කාලයක් දැන් ඔයාලා පහුගිය සුවමෙහයන් කාලෙම මම මේක කිව්වනම් එක එක්කම මෙතන ඉන්නේ නැහැ. දැන් දැනටත් කට්ටිය අඩුයි. හැබැයි මේක මුලදිම කිව්වනම් මේ ඔයාලව කැඳවනවා. ඔයාලට පීඩා කාලයක් කරා යන්න වෙනවා. දැන් පහුගිය දවස්වල කිව්වේ පීඩා අවුරුදු 7ක් කරා යන්න වෙනවා. ඊට පස්සේ ඔයාලා තුලින් ලෝකේ ඒ 7න් පස්සේ ලෝකෙ විනිශ්චය කරනවා මම.
අන්න ඕකට තමයි මම ඔයාලව කැඳවන්නේ. නියමයි නේද? අපිත් එක්ක ගමන් කරමු කියලා කිව්වනම් එකෙක්වත් ඉන්නේ නැහනේ. ඒක නිසා මුලින්ම ඇත්තටම ආශිර්වාද නැතුව නෙමෙයි තියෙනවා. ඒවා කිව්වා මුලින්ම ඔයාලට ලැබෙන ආශිර්වාද මෙන්න මෙහෙම තමයි කරන්න තියෙන්නේ කියලා කිව්වා. ඔන්න දැන් කියනවා. දැන් අහගන්න. දැන් ඔයාලට කියන දේ. හරිද? ආබ්‍රහම්ට එදා කිව්වනේ සැලැස්ම. දැන් ඔයාලට කියන්නම්. ඔයාලව කැඳවල තියෙන්නේ මේ ලෝකය විනිශ්චය කරන පිණිස. ඔයාලා නෙමෙයි විනිශ්චය කරන්නේ. දෙවියන් වහන්සේ. හරිද? ඔයාලට විනිශ්චය කරන්න බෑ. ආබ්‍රහම්ව කැඳෙව්වා අමෝරිය සහ මිසරය විනිශ්චය කරන්න. හැබැයි ආබ්‍රහම්ට කිව්වේ නෑ ඔයා ගිහිල්ලා චෙක් කරලා බලලා මෙයාලගේ වැරදි හොයලා බලලා විනිශ්චය කරන්න කියලා ආබ්‍රහම්ට නියෝගයක් දුන්නේ නෑ. ඔයාට යන්න වෙන වහල් කමෙන්. ඔයාගේ ජාතියට මේක හරහා යන්න ඕන විඳ දරාගෙන ඉවසාගෙන යන්න. ඔය යන අස්සේ මං විනිශ්චය කරන්නම්. ඒක තමයි දෙවියන් වහන්සේ එදත් කියලා තියෙන්නේ. අදත් එහෙමයි. හරිද? එදත් දෙවියන් වහන්සේ කාටවත් කිව්වේ නැහැ ගිහිල්ලා පලි ගන්න, ගිහිල්ලා ගහන්න, අනිත් අය විනිශ්චය කරන්න, අනිත් අයගේ වැරදි විනිශ්චය කරන්න පරණ කිවිසුමෙත් දුන්නේ නැහැ. අලුත් කිවිසුමෙත් දුන්නේ නැහැ. දැන් සමහරු හිතන්නේ පරණ කිවිසුමේ විනිශ්චය කරන්න දුන්නා කියලා. එහෙම එකක් කිව්වේ නැහැ. පරණ කිවිසුමෙත් ඇසකට ඇසක් කියලා පලි ගන්න කිව්වේ නැහැ. ආබ්‍රහම්ගේ වංශයට කිව්වද උඹලා වහල් කරගත්තම උඹලා ගිහිල්ලා එහෙනම් ගහලා උඹලා විනිශ්චය කරගෙන බේරගනින් කිව්වේ නෑ. ඔයාලා යටහත් වෙලා යන්න වෙනවා. ඔයාලට මිසරවරුන්ට පහත් වෙන්න වෙනවා. අවුරුදු 400ක් ඒ මිසරවරුන්ගේ පීඩනය විඳ දරාගෙන යන්න වෙනවා. ඉන්පස්සේ ඔයාලා ඒ පීඩනය හරහා ගියාම මට මුන්ව විනිශ්චය කරන්න හේතුවක් නෑ. දැන් ඒකයි ප්‍රශ්නේ. හරිද? හේතුවක් හදාගත්ත දෙවියන් වහන්සේ විනිශ්චය කරන්න. හරිද? දෙවියන් වහන්සේ හේතුවක් නැති තැන හේතුවක් හදලා තමයි සමහර දේවල් කරන්නේ. නැත්තම් කට්ටිය අහනෝනේ ඇයි පහර දුන්නේ? බලන්න මිසරේ ලස්සනට තිබිච්ච දේශය, ලස්සනට තිබිච්ච රට ඉරිසියාවද දෙවියන් වහන්සේ බුදුම ඉරිසියාවක් තමයි විනාශ කළා දාලා පහර දීලා නෑ දැන් හේතුවක් තියෙනවා. දැන් මොකද හේතුව? මගේ ජාතියේ කට්ටියට මට নমස්කාර කරන්න වනාන්තරයට යන්න දුන්නේ නෑ. ඒක නිසා මං ගැහුවා. හේතුවක් තියෙනවා. හේතුව හැදුවේ අවුරුදු 500කට විතර කලින් දෙවියන් වහන්සේ සැලැස්මකට වැඩ කරන්නේ හේතුව හදලා ඉවරයි. මිසරට ගහන්න හේතුවක් හැදුවා අවුරුදු 500ක ඉඳලා. ඇයි ගැහුවේ? ගැහුවේ නැත්තම් ඒ මිනිස්සු නොදැනුවත්කම විනාශයකට යනවා. විනිශ්චය කළේ නැත්තම් මිසරය කොහොමත් විනාශ වෙනවා. මේ ලෝකෙට පහර දෙන්න, මේ ලෝකෙ විනිශ්චය කරන්න හේතුවක් දෙවියන් වහන්සේ මුලින්ම හදලා තියෙනවා. මොකද හේතුව? හේතුව දැනටත් තියෙනවා. ඒ හේතුව තව උඩට එනවා දැන්. මොකද්ද හේතුව? මගේ ජාතියේ කට්ටියට මෙයාලා සලකුණ ගන්න බෑ කිව්වම ඔන්න අපේ කට්ටියව වද දුන්නා, විනාශ කළා, මගේ සුද්ධවන්තයන්ව නසා දැම්මා. අන්න හේතුව. ඔය හේතුව හදන දෙවියන් වහන්සේ. ඒක නිසා අවුරුදු 7 පීඩා කාලේ නතර වෙන්න කියලා යාඥා කළ වැඩක් නැහැ. ඒක එන්න ඕන. පිස්සුද? ඒක නතර කරන්න එපා. ඒක නතර කළොත් විනිශ්චය එන්නේ නැහැ. ආබ්‍රහම්ගේ වංශය යන්න ඕන මිසරට ගිහිල්ලා වහල් වෙන්න ඕන. ඒ මොකක්ද ඒ කියන්නේ? එහෙ වහල් වෙන්න ඕනද? ඔවුන් ඉතින් මේ කියන්නේ. එතකොට ඒ ආබ්‍රහම්ගේ වංශ කට්ටියගේ වැරද්දක් නිසාම නෙමෙයිද ගියේ? වැරද්දක්කුත් තිබුණා. හැබැයි දෙවියන් වහන්සේ ඒක ප්‍රයෝජනයටත් ගත්තා. දෙවියන් වහන්සේ ඒක වෙන බව ආබ්‍රහම්ට කියලා තිබුණා. මෙන්න මෙහෙම සැලැස්මක් තියෙනවා. ඒක නිසා මෙයාලා වහල් වෙනවා. ඒක තුලින් යන්න ඕන. ඒක තුලින් ගියාම ඒ හේතුව නිසා මේ උඩඟු ජාතියට පහර දෙනවා. මේ පොළවට පහර දෙනවා දෙවියන් වහන්සේ. කිතුණුවන්ට පීඩා කිරීම නිසා. ඒ මට්ටම තාම ඇවිල්ලා නැහැ. ඒ තැනට ආවම දෙවියන් වහන්සේ විනිශ්චය නිදහස් කරනවා කියන්නේ ඔන්න ආබ්‍රහම්ට සැලැස්ම කිව්වා. පරිණත වුණාම සැලැස්ම කිව්වා. පරිණත තත්වයට එනකොට දෙවියන් වහන්සේ ඔබට දරා ගන්න සමහර දේවල් කියනවා. ඒ නිසා තමයි දැන් තියලම සමහර පීඩාවන් අමාරුකම් දරාගෙන යන්න ඔයාලව පුහුණු කරන්නේ. ඒ තැනට ගියාම දෙවියන් වහන්සේ කියන සමහර දේවල් අපිට දරා ගන්න ටිකක් අමාරුයි. දෙන සැලැස්ම කරගන්න අපිට ටිකක් අමාරු වෙනවා. ඒ නිසා මේ කාලේ ඉඳලම අපිව ගොඩනගනවා. ඒ මාර්ගය තුල පීඩා මැදින් එක එක දේවල් තුලින් දෙවියන් වහන්සේ අපිව ගොඩනගන්නේ ඒකයි. හරිද? ඒ පරිණතකම එනකොට දෙවියන් වහන්සේ ඔයාලට කියන දේවල්, දෙන පොරොන්දු, දෙවියන් වහන්සේ ඔයාලත් එක්ක කරන්න යන වැඩ, ඔයාට දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය, මේ හැම දෙයක්ම වෙනස් වෙනවා.
හරිද? ඒව පරිණත වෙනවා. ඔයා පරිණත වෙන්න ඔයාට දෙවියන් වහන්සේත් එක්ක ඔයා ගත කරන්න ඕන ජීවිතයත් වෙනස් වෙනවා. හරිද? ඒ පරිණතකම ගැන තමයි මේ අධ්‍යයනය කරන්නේ. පියවරෙන් පියවර පරිණත කරලා දෙවියන් වහන්සේ දැන් මේ ආත්මික තලයට ආබ්‍රහම්ව ගෙනල්ලා තමයි මේ කාරණේ කියන්නේ. සැලැස්ම අනාවරණය කරන හැමෝටම සැලැස්ම කිව්වේ නෑ. දැන් වෙනම සම්බන්ධතාවයක් ආබ්‍රහම්ට තියෙනවා. මෙන්න මේ කතාව කිව්වයින් පස්සේ උත්පත්ති 15 වෙනි 16න් පස්සේ තමයි උත්පත්ති 18ද 15 16 17 18 මේ පරිච්ඡේදවල දෙවියන් වහන්සේ ආබ්‍රහම් මීළඟ පරිණත මට්ටමේ ඉඳගෙන ආබ්‍රහම් දෙවියන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන මට්ටමට එනවා. ඔන්න ඔය කාලේ තමයි සදොම සහ ගොමෝරාවට පහර දෙද්දී දෙවියන් වහන්සේ ආබ්‍රහම් එක කතා කරන්නේ. ආබ්‍රහම්ගේ ඉල්ලීමටත් ඇහුම්කන් දුන්නා. දෙවියන් වහන්සේ කිව්වා ආබ්‍රහම්ට මේක කියන්න ඕන කියලා. එයාත් එක්ක සාකච්ඡා කළේ මෙන්න මේ පරිණත මට්ටමේදී. මුලදී නෙමෙයි. හරිද? ඒ මුලදී කතන්දර නෑ. මුලදී කතා නෑ. ඔයාගෙන් අහලා මුකුත් කරන්නේ නෑ දෙවියන් වහන්සේ. ආබ්‍රහම්ට අවුරුදු 75ක් 80ක් දැන් වයස. හරිද? සමාවෙන්න මේ කාලේ එනකොට පොඩ්ඩක් බලන්න උත්පත්ති 18 වෙනි පරිච්ඡේදය. උත්පත්ති 18 වෙනි පරිච්ඡේදය ඒකෙන් පස්සේ තමයි හරි උත්පත්ති 18 වෙනි පරිච්ඡේදය තමයි සදොම උදෙසා ආබ්‍රහම් මැදහත් වෙන්නේ උත්පත්ති 18 16. උත්පත්ති 18 දී තමයි ඊසාක් ගැන පොරොන්දුව ලබා දෙන්නේ 17 18 පරිච්ඡේද. ඒ වෙනකොට ආබ්‍රහම් එම අදාළ තත්වෙට වර්ධනය වෙලා සිටියේ. ඒ නිසා මීළඟ ප්‍රකාශ වීම 4 වෙනි දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීමේදී දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියන්නේ එයාට මෙච්චර කල් දෙනවා කියපු දරුවව දෙන දවස හරියටම කියනවා. හරිද? එයා එතකොට ආත්මික පරිණත මට්ටමකට ඇවිල්ලා. සැලැස්ම කිව්වා ආබ්‍රහම් මේක දරා ගන්නම් හරි. මගේ වංශයේ වහල් වෙලා ගියත් කමක් නැහැ. ඒ හරහා යන්නේක මං දරා ගන්නම් කමක් නැහැ කියලා. සැලැස්මට ඉඩ දුන්නා ආබ්‍රහම්. ඉන් පස්සේ දැන් බලන්න ආබ්‍රහම් හොඳ තත්වයකට ආත්මිකව හැදිලා තින්නේ. අන්න ඒ වෙලාවේ හරි තැනට දැන් ආබ්‍රහම් බලාපොරොත්තු වුණ දෙවියන් වහන්සේ අපේක්ෂා කළ තැනට ආබ්‍රහම් වෙනස් වෙලා හිටියා මේ කාලේ. මේ වෙනකොට ආබ්‍රහම්ගේ වයස කීයද දන්නවද? අවුරුදු 99යි. උත්පත්ති 18 9 වෙනි පදේ වෙනකොට ආබ්‍රහම්ට වයස අවුරුදු 99යි. 18 9 10 කියවන්න. නුඹේ භාර්යාව වූ සාරා කොතැනෙහි දැයි ඔහු ඔවුන්ගෙන් ඇසුවෝය. කූඩාරමයෙහි ඔහු කීය. එවිට උන්වහන්සේ සැබවින්ම එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට මම නුඹ වෙතට නැවත එන්නෙමි. බලව නුඹේ භාර්යාව වූ සාරා පුත්‍රයෙකු ලබන්නේ යයි කීසේක. හරි. මොකද්ද කියන්නේ? මෙතන දෙවියන් වහන්සේ කෙලින්ම පොරොන්දුව සිදුවෙන දවසත් එක්කම කියනවා. අදාළ තැනට දැන් ආබ්‍රහම් පරිණත වෙලා ඉවරයි. අදාළ තැනට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා පොරොන්දුව දැන් දෙන්න යනවා. අවුරුද්දකට කලින් කිව්වා. දැන් මේක කියනකොට වෙන්න ඕන හරි ඔක්කොම වෙලා ඉවරයි. ඇයි? සාරාගේ ස්ත්‍රීන්ගේ නියමයේ නතර වෙලා ආබ්‍රහම් මහලු වෙලා සාරට දරුවෙක් ලැබෙන්න බැරි තැනට මෙයා ඇවිල්ලා. ඒ වුණාට දෙවියන් වහන්සේ ඇවිල්ලා මොකද්ද කියන්නේ? මේකට කලින් කොටස් කියවද්දි ඔයා දකිනවා ඒ කාලේ වෙනකොට සාරාට දරුවෙක් නොලැබෙන තත්වෙට හැම දෙයක්ම හැදිලා ඉවරයි. දරුවෙක් ලැබෙන්න විදියක් නැහැ ඒ පවුලේ. හැබැයි ආබ්‍රහම් දෙවියන් වහන්සේ කියපු තත්වෙට ආත්මික වර්ධනය වුණ නිසා ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ ඇවිල්ලා කෙලින්ම කිව්වා දැන් ඔයාට මම පොරොන්දු වෙච්ච එක දෙනවා. අර වටපිටාවේ තියෙන වාතාවරණය මොකද්ද? සාරට දරුවෙක් ලැබෙන්න පුළුවන්ද බැරිද? ඒ මොනවත් වැඩක් නැහැ. මේ දේව සේවක සේවිකාවන්ට මේ කියන්නේ. ඔයාගේ වටපිටාවේ වෙන දේ වැඩක් නැහැ. ඔයා දෙවියන් වහන්සේ කියපු තැනට කියපු විදිහට වර්ධනය වෙලා නම් දෙවියන් වහන්සේ ඔයාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා දෙනවා. ඒ නිසා හිතන්න එපා දැන් පරක්කු වැඩි දැන් වෙලා ඉවරයි. මීට කලින් දෙවියන් වහන්සේ වෙතට ආවනම් විසඳ ගන්න පුළුවන් කියලා හිතන්න එපා. එක දෙයයි ආබ්‍රහම්
එක දෙයයි එයාගේ ජීවිතේ උනේ මොකද්ද? කියපු තැනට වර්ධනය වුණා. කියපු තැනට එයාගේ ජීවිතේ යටහත් වුණා. ඒ යටහත් වීම ආවම දෙවියන් වහන්සේට එකයි ආබ්‍රහම්ගේ බිරිඳට ස්ත්‍රීන්ගේ නියමය තිබුණත් එකයි නැතත් එකයි. සාරාගේ දත් හැලිලා තිබුණත් එකයි දත් තිබුණත් එකයි. ආබ්‍රහම් වයසට ගිහිල්ලා තිබුණත් එකයි. ඒක දෙවියන් වහන්සේට වැඩක් නැහැ වටපිටාව. ඒක ඒ කියපු දේ වෙන්න බැරි තැනට ඔක්කොම හැදිලා ඇති. ඒ වුණාට ඒක දෙවියන් වහන්සේට වැඩක් නැහැ. ආබ්‍රහම් මේක මීට කලින් කිව්වනම් මේ කියපු දේ කරා නම් මීට කලින් දරුවව දීලා. ආබ්‍රහම්ගේ දේවල් දිග් ගැහුනේ ඇයි? අවුරුදු 100ක් උනේ ඇයි කියන එක දැන් පහුගිය දවසේ අධ්‍යයනය කළානේ. එයා සෑහෙන්න කල් ගත්තා කියන දේ කරන්න. දැන් මේක අතීතේ වුණා නම් ස්ත්‍රීන්ගේ නියමයේ නතර වෙන්නෙත් නෑ. මේ කියපු දේවල් නෑ. යාලා හොඳ තරුණ වයසේදී දරුවෙක්ව ලබා ගන්න තිබුණා. හැබැයි ආබ්‍රහම් එයාගේ නොදැනුවත්කම නිසා ආත්මික අපරිණිතභාවය නිසා කල් ගත්තා. ඒ නිසා මෙච්චර කාලයක් එයාලට නොලැබී තිබුණා. ඒ වුණා. දැන් ඇවිල්ලා දෙවියන් වහන්සේ කියන දැන් දෙන්න. ඒත් ආබ්‍රහම්ට ඒ පාර සෑහෙන්න ප්‍රශ්න. දැන් කොහොමද දෙන්නේ? මේක බෑනේ. එහෙම කොහොමද කරන්නේ? දැන් ඉවරයිනේ. දැන් ඉතින් කොහෙද දෙන්නද? ඒ ප්‍රශ්න ඇහුවට දෙවියන් වහන්සේ කිව්වා නෑ මන් දෙන්නම්. සාරා hina වුණා. කුඩාරම අසර වෙලා. අනේ පිස්සු කතා කරන මට දැන් ළමයෙක් දෙනවලු කියලා hina වුණා. දෙවියන් වහන්සේගේ දූතයා කුඩාරමට ගිහිල්ලා ඇහුවා. ඔයා hina වුණා නේද? සාරා බය වෙලා කිව්වා නෑ මං hina වුණේ නෑ. hina වුණේ නෑ කියද්දි නෑ ඔයා hina වුණා මට ඇහුණා. ඔයා හිතුවේ දෙවියන් වහන්සේට දෙන්න බෑ කියලාද? ඔයා hina වෙච්ච නිසා ඔයාට ලැබෙන දරුවට නම දාන්න කිව්වා සිනහව කියලා. මොකක්ද දාන්නේ නම? සිනහව. ලංකාවේ නම් මේක උනේ ආබ්‍රහම්ගේ පුතාගේ නම සිනහව. ගතියක් නෑ නේ ඒක නම. එබ්‍රෝ භාෂාවෙන් අපිට නිකන් දැන් ගතියක් තියෙනවා වගේ ඊසාක්. හරිද? ඊසාක් කියලා නම දාගත්ත අය ලංකාවෙත් ඉන්නවා දැන්. මොකක්ද දන්නව නමේ තේරුම? සිනහව. හරිද? සිනහව. සාරා hina වුණ නිසා මේ කොහොමද වෙන්නේ? අපෝ දැන් නම් ළමෙක් නැතත් කමන්නේ. දැන් මගේ දතුත් ඇලිලා. දැන් ඔක්කොම ඉවරයි. දැන් වයසයිනේ කියලා කියද්දි ඔයා hina වුණා නේද කියලා කිව්වා. බබා හම්බෙනවා. එයාට hinaව කියලා එහෙනම් නම දාගන්නකෝ. දෙවියන් වහන්සේ එහෙමම කිව්වා. ඉතින් පොරොන්දුව දුන්නා. හරිද? ඉතින් දෙවියන් වහන්සේට කියන දේ කරන එක ඒ හැටි වැඩක් නෙමෙයි. වටපිටාව, භෞතික නියමයන්, පොළවේ සාමාන්‍ය නියමයන්, ශරීරයේ සාමාන්‍ය ශරීරයේ නියමයන්. ඕවා මේ දෙවියන් වහන්සේට මොකටද? හරිද? පද්ධති වැඩ කරන්නේ නැත්නම් වැඩ කරලව ඒ හදවල ගන්න විදිය දෙවියන් වහන්සේ දන්නවා. හරිද? අන්තයටම වැටිලා නම් ඒ වැටිච්ච තැන ඉඳලා හදලා මවල හරි දෙන විදිය දෙවියන් වහන්සේ දන්නවා. ඒ නිසා තාම ප්‍රමාද නැහැ. ඔයාලා දෙවියන් වහන්සේ කියන දේ කරන්න. දෙවියන් වහන්සේගේ කැඳවීමලත් සේවකයිනි. උන්වහන්සේ කියපු තැනට එන්න. කියපු දේ කරන්න. කියපු මාර්ගේ රැඳී ඉඳලා දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන ආත්මික වර්ධනයට එන්න. ආපු ගමන් ඔයාට හිතා ගන්න බැරි වෙලාවේ ඔයා හිතන්නේ මේක මේ වෙලාවේ කරන්න පුළුවන් කියලා. දැන් සමහර දේව සේවක සේවිකාවන් අකීකරු වෙලා ගිහිල්ලා විවිධ අසනීප වෙලා, පවුලේ විවිධ අය අසනීප වෙලා, අම්මලා අසනීප වෙලා, නෝනලා ප්‍රශ්නවල මැද වෙලා සාතන් පහර දීලා යාලට. හැබැයි ඔයා ඉවසීමෙන් දෙවියන් වහන්සේ කියන ආත්මික වර්ධනයේ වෙතට කියන තැනට එන්නකෝ. කරගන්න බැරි වෙලා තියෙන දැන් නම් ඉවරයි. මීට අවුරුද්දකටවත් කලින් කිව්වා නම් හරි කියලා හිත ඉන්න එපා. ඔයාට වටපිටාවේ ඔක්කොම දේවල් අවුල්. දැන් නම් මේක ගොඩ දාන්න බෑ කියලා හිතිලා ඇති. දෙවියන් වහන්සේ කියන දේ කරන්නකෝ. දෙවියන් වහන්සේ ඔයාට හිතා ගන්න බැරි තැන ඔයාට දීපු කැඳවීමට ඔයා ආවනම්, අවාට දීපු ආත්මික පරිණතකම ළඟා කරගත්තා නම්, එහෙනම් දෙවියන් වහන්සේ ඔයාට බෑ හිත ඉන්න දේවල් වටේ වුණුත් කියයි නෑ දැන් බෑ, දැන් කොහෙද කරන්නේ, දැන් සාරට කොහෙද බබ්බු hina වෙවි ඉඳී. වටේ කට්ටිය කියයි නෑ දැන් ඉතින් කලින් කිව්වනම් හොඳයි, දැන් ඉතින් මොනා කරන්නද, දැන් ඉතින් වෙලා ඉවරයි කියක ඉඳිවි. ඒක වැඩක් නැහැ. හරිද? දෙවියන් වහන්සේ වැඩේ කරන හැටි දන්නවා. අක්‍රීය වෙච්ච පද්ධති දාගෙන හරි දෙවියන් වහන්සේ වැඩේ කරනවා. අවශ්‍ය දේ කරනවා. හරිද? දෙවියන් වහන්සේට අනිත් දේවල් වැඩක් නැහැ. කැඳවපු කෙනා, කැඳවපු තැන, කැඳවපු පරිණතභාවයට එන්න විතරයි ඕන. දෙවියන් වහන්සේගේ පැත්තෙන් කරන්න තියෙන දේ දෙවියන් වහන්සේ කරලා දායි. ආයේ බය වෙන්න දෙයක් නැහැ. දැන් ආබ්‍රහම් පරිණත ස්ථානයකට පැමිණිලා තියෙනවා. මෙතනින් පස්සේ සදොමට පහර දෙන්න කලින් දෙවියන් වහන්සේ ආබ්‍රහම් එක කතා කරනවා. ආබ්‍රහම් මේක කතා කළේ නැත්නම්
ආබ්‍රහම් ඒ වෙලාවේ දෙවියන් වහන්සේට යාඥා කළේ නැත්නම් ලොත් සහ ලොත්ගේ පවුලේ සියලු දෙනාත් නැසිලා යනවා. හැබැයි ආබ්‍රහම්ගේ මැදහත් වීම නිසා ලොත්ගේ පවුල බේරුණා. යහපත් මිනිස්සු ටික ගලව ගත්තා. සදොමට පහර දුන්නා. ආබ්‍රහම් එවෙලේ මැදහත් වල යාඥා කළේ නැත්නම් ඔක්කොම විනාශ වෙනවා. අන්න දැන් ආබ්‍රහම්ගේ යාඥාවට වැලියු එකක් තියෙනවා. ඒකට වටිනකමක් ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් ආබ්‍රහම්ට වෙන ඉස්සර වගේ පිස්සු නටන්න බෑ. දැන් එයාගේ යාඥාව සෙල්ලම් නෑ දැන්. දැන් එයාගේ දේව සම්බන්ධතාවය, එයාගේ පරිණත භාවයත් එක්ක එයාට ලැබිලා තියෙන වගකීම දැන් ටිකක් දරුණුයි. අනිත් අය වගේ නෙමෙයි. අනිත් අය පිස්සු නටුවා කියලා ආබ්‍රහම්ට දැන් පිස්සු නටන්න බෑ. අනිත් කට්ටිය යාඥාව නතර කළා කියලා ආබ්‍රහම්ට දැන් යාඥාව නතර කරන්න බෑ. අනිත් කට්ටිය අවුලක් නෑ. ඒක දැනට ඒක දැන් ආබ්‍රහම්නුත් ඔහම හිටපු කාලයක් තිබුණානේ. ඒ කාලේ යාඥා නෙමෙයි ආබ්‍රහම් මෙලෝදයක් ගණන් ගන්න තු හිටපු යුගයක් තිබුණා. ඒ කාලේ ආබ්‍රහම්ගේ යාඥාව එයා මාස ගාණක් නතර කරලා හිටියත් එච්චර වැඩක් නෑ. ඒක එච්චරම දෙයක් නෑ. හරිද? හැබැයි පරිණත වේගන එද්දී ඉහළ ආත්මික තලවලට දේව සේවය කරන අය මෙතන ඉන්න අය ඔයාලා දැන් වසර ගාණක් පරිණත වෙලා තියෙනවා. දැන් ඔයාලගේ යාඥාවට වගකීමක් සහ වටිනාකමක් තිබෙනවා. අනිත් කට්ටිය කරන වාලේ ඔයාට ඔයාගේ යාඥාව දැන් නතර කරන්න බෑ. දැන් සමහර විට ඔයාලා සතියේ දවසක් උදේ යාඥාවට ඇවිල්ලා පහුවෙනිදා නිදාගෙන ආයි සතියේ දවස් පුරා විවේක තියෙන වෙලාවට එනවා වෙන්න පුළුවන්. අදිසියවත් මම දැන් උදේ යාඥාව නතර කළොත් මෙතන මහ විනාශයක් වෙනවා. දැන් මට උදේ යාඥාව දිනපතා යාඥාව නතර කරන්න බෑ. ඇයි? දෙවියන් වහන්සේ මාව වෙන ආත්මික තලයක පරිණත තැනක තියලා තියෙනවා. අර දැන් මේ ළඟදී ආපු අය අනිකුත් ඇදහිලිවතුන් ඔයාලා දවස් දෙකක් යාඥා කරා කරේ නෑ කියලා එච්චරම අවුලක් නෑ. එච්චරම අවුලක් නැද්ද? හොඳයි ඒක දැනගත් එක කියලා දැන් සමහරුන්ට ඔය වගේ එකක් අටින් පනිනකම් බලා ඉන්නේ. අවුලක් නෑ. ඒ වුණාට එහෙම කරන්න එපා. හරිද? සමහර විට දැන් සේවය කරන අය බලන්න ඔයාගේ ඔයත් එක්ක ඉන්න අනිත් ඇදහිලිවන්තයෝ අනිත් කට්ටිය සමහර විට යාලා යාඥා කරන්නම නැතුව ඇති. සති ගානක්. ඒකෙන් ලොකු බලපෑමක් එච්චරම අවුලක් වෙන්නේ නැහැ. හැබැයි ඔයා යාඥාව නතර කරලා බලන්නකො සේවය කරන කෙනා මොකද්ද වෙන්නේ කියලා. දැන් පහුගිය සතිවල මට අවස්ථා කිහිපෙදී උදේ යාඥාව එක දවසක් කරගන්න බැරි වුණා සමහර අවස්ථාවල. හරිද? එක දවසක් මට යාඥාව කරගන්න බැරි වුණාම ගොඩක් තැන් අවුල් වෙනවා. හරිද? එක දවසයි. දැන් අනිත් අයට එයාලට ගොඩක් කල් ඕන නම් පාඩු ඉන්න පුළුවන් යාඥා නොකර. හැබැයි දේව සේවයට කැඳවපු දැන් ඔයාලත් ඒ තැනට දෙවියන් වහන්සේ ගන්නවා. හරිද? දැන් ඒ තැනට එන්න සූදානම් වෙන්න. ඒ ආත්මික පරිණත මට්ටමට ආවම ඔයාට යාඥාව නතර කරලා එහෙම ඉන්න බෑ. ඒ තැනට දැන් ආබ්‍රහම්ව අරගෙන තියෙනවා. හරිද? ඒ නිසා ආබ්‍රහම් එක්ක සාකච්ඡා කරලා තමයි දෙවියන් වහන්සේ සදොමට පහර දෙන්නේ. එවෙලේ ආබ්‍රහම්ගේ යාඥාව වැදගත් දේශයක් සහ ඒ දේශයේ ඉන්න වැසියන් සම්බන්ධයෙන්. අන්න ඒ වගේ තමයි අපිව ඒ තලවලට ගෙනියද්දී මෙතන දේව සේවය කරන අය දැන් අනිත් ඉස්සර සෙල්ලම් දැන් කරන්න එපා. හරිද? ඔයාගේ යාඥාවට වටිනකමක් තියෙනවා. සමහර විට ඔයාට තේරෙන්නේ නැහැ වැඩිය. දැන් මේ ගමේ දේව සේවයට කැඳවලා යාඥාවේ සේවයේ බාර දීපු අය ඉන්නවා මේ ගමේ. දැන් අපි ඉන්න ගමේ. ඒ වගේ මේ අද මේ දේවමේට සම්බන්ධ වෙලා ඉන්න අය අතරේ යාඥා සේවයට කැඳවපු අය ඉන්නවා. ඔයාලා දවස් දෙක තුනක් යාඥාව අතහැරලා හිටියොත් ඔයාට සමහර විට ඒක පළවෙනි දවසේ තේරෙන එකක් නෑ. වටපිටාවේ ගොඩක් කට්ටිය වැටෙනවා. ඔයාට යාඥාවේ සේවය දුන්නා නම් ඔයා ඒක කරන්න. බලන්න ඒක ඔයාගේ අතින් කඩ වුණාද? දෙවියන් වහන්සේ ඔයාට කියලා තියෙනවා නම් පාන්දර 4ට නැගිටලා යාඥා කරන්න කියලා. දැන් මේ සේවයේ නිරත වෙලා ඉන්න අය ඔයා ඒක අනිවාර්යෙන් කරන්න ඕන. දැන් මේ අපි ඉස්සර ඉතින් සති ගාණක් යාඥා කරන්න නැතුව හිටියනේ. ඒ ඉස්සර කතාව දැන් කරන්න බෑ. දැන් ඔයා වෙන තලයක ඉන්නේ, වෙන ආත්මික තලයක. ඔයා ඒ තලයේදී යාඥාව ඔයාගේ අතින් කැඩුනොත් ඒ කැඩෙන වෙලාවේ වෙන විනාශය නතර කරන්න ඒක අමාරුයි කරන්න. ඒ නිසා සේවයේ නිරත වෙන අය
දැන් ඒ තැනට ඔබ දෙවියන් වහන්සේ විසින් ඔබව කැඳවලා තියෙනවා. ගොඩක් අය දැන් අපිත් එක්ක වසර ගණනාවක් තිස්සේ මේ ස්ථානයේ මේ අපිත් එක්ක පුහුණු වෙන අය සේවයට කැඳවපු අය දැන් ඔයාලා පොඩි ළමයි වගේ වෙන්න එපා. දැන් ඔයාලා වගකීමක් ඇතුව වැඩ කරන්න. අනිත් කට්ටිය දැන් මෙතන අලුතෙන් ගොඩක් අය ඇවිල්ලා ඉන්නවා. මේ YouTube එක හරහා අලුතෙන් ගොඩක් අය මේ දේවමහන් වලට සම්බන්ධ වෙනවා. දැන් මේක සෙල්ලමක් විදියට ගන්න එපා. අනිත් අයට මේක එච්චරම දෙයක් නෙමෙයි. යාලා හිතන වෙලාවට YouTube එකේ සර්ච් කරලා බලනවා. යාලට එච්චර ගාණක් නැහැ. හැබැයි දැන් මෙතන අපිත් එක්ක මේ සේවයේ දීර්ඝ කාලයක් නිරත වෙලා ඉන්න අය ඔබට වගකීමක් තියෙනවා. ඔබගේ යාඥාව උදේ 4ට දැන් අපිත් එක්ක එකතු වෙලා සේවය කරන අයට යාඥා කරන්න කිව්වනම් ඒක කරන්නේ නැත්නම් ඒකේ බලපෑම කවුද පියවන්නේ? ඒ නිසා ඒ අය ඒක කරන්න. සේවයට කැඳවපු අය දැන් ඔයාලට ඉස්සර වගේ පොඩි කාලේ වගේ වැඩ කරන්න බෑ. ඔයා කරන්නේ නැත්නම් ඔයාගේ ගම වැටෙනවා. දැන් මම කරේ නැත්නම් මේ සේවය වැටෙනවා. මගේ වටේ ඉන්න කට්ටිය වැටෙනවා. ඔයාට යම් පිරිසක් බාර දීලා ඔයාට මෙන්න මේ කට්ටිය බලා ගන්න තමයි තියෙන්නේ කියලා ඔයාට යම් ඇඟවීමක් දෙවියන් වහන්සේ දුන්නාම ඔයා ඒ ආඥාව කළේ නැත්නම් බලන්නකෝ කවුද ඉතුරු වෙලා ඉන්නේ කියලා වටේ එක එක්කත් නැහැ. ඔක්කොම කට්ටිය ගිහිල්ලා තිය ආයේ ලෝකෙ ගිහිල්ලා ආයේ පිස්සු නටාගෙන ආයේ විනාශක ඇති. යාන්තම් කට්ටිය ගැලවිගෙන එහෙනම් අපි දෙවියන් වහන්සේ ගැන දැනගමු කියලා ඔන්න කට්ටිය එන්න පටන් ගන්න ඇති ඔයා යාඥාව අඛණ්ඩව කරන කාලේ. හැබැයි ඔයා අතහැරපු ගමන් මොකද්ද වෙන්නේ? දැන් පොඩ්ඩක් පස්සේ හැරිලා බලන්නකෝ. කවුද ඉන්නේ කියලා. ඔක්කොම අවුල් වෙලා. ඒ නිසා සේවයට කැඳවපු අයට වගකීමක් තියෙනවා. ඔයාලා ඉහළ ආත්මික තරලයකට පරිණත කරලා තියෙන්නේ. දැන් මේ පියවරෙන් පියවර ඒ තලයට ඔයාලව අරගෙන තියෙන්නේ. පවුලේ තාත්තා, පවුලේ අම්මා ඔයාට වගකීමක් තියෙනවා. ඔයාගේ යාඥාව පාන්දර කිව්වනම් යාඥා කරන්න කියලා කරන්න. දැන් වෙන රටවල් වල ඉන්න අය අපිත් එක්කම ලංකාවේ වෙලාවෙන් උදේ 4ට යාඥා කරන්න ඕන කියලා කතාවක් නැහැ. වෙන රටවල් වල ඉන්න අය එයාලගේ රටේ වෙලාවෙන් පාන්දර යාඥාව කරන්න. මේ ආසියාතික ප්‍රදේශයේ අපිත් එක්ක ඉන්න අය එයාලා අපිත් එක්ක පාන්දර 4 යාඥාව කරන්න. ඒක කලින් කියලානේ තියෙන්නේ එහෙම කරන්න. වෙන රටවල් වල ඉන්න අය පාන්දර 4ට අපිත් එක්ක එකතුනේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ රටේ වෙලාවෙන් පාන්දර යාඥාව කරන්න. ඒ නිසා ඒ වගේම පවුලේ අම්මා සහ තාත්තාගේ යාඥාව වැටිලා නම් ඔයාගේ දරුවෝ වැටෙනවා. ඒක ගැන අහන්න දෙයක් නැහැ. ඔයා දවස් ගාණක් යාඥා කරේ නැත්නම් ළමයි යාඥා කරන්නේ නැති වෙන්න පුළුවන්. උන් පිස්සු නටනට සෙල්ලම් කර ක්‍රිකට් ගහ ඇති. ඒක එයාලා යන තාලෙට අම්මටයි තාත්තටයි යන්න බෑ. අම්මයි තාත්තයි වගකීමකින් දිනපතා යාඥා කරන්න ඕන. පස්සේ කියන්න එපා පුතාලා කියන දේ අහන්නේ නැහැ. පුතාලා වැටිලා කියලා. පුතාලා වැටෙනවා. අම්මයි තාත්තයි තාත්තා අද ඉන්නව තාත්තලා කී දෙනෙක් ඉන්නව මෙතන? තාත්තගේ යාඥාව කැඩිලා නම් ජොබ් එක නිසා දුර බැහැර ඉතින් ප්‍රමාද වෙනවා එනකොට මහන්සි. තාත්තගේ යාඥාව කැඩිලා නම් නෝන වැටෙනවා. තාත්තගේ යාඥාව කැඩිලා නම් පුතු ටික වැටෙනවා. අම්මගේ යාඥාව කැඩිලා නම් පුතු ටික වැටෙනවා. ළමයි වැටෙනවා. ළමයි පාපයට ගිහිල්ලා වෙන දේවල් වලට ඇබ්බැහි වෙනවා. ඒ නිසා ඉහළ තලවලට කැඳවපු අය ඉහළ තැන්වල ඉන්න. අය බහින්න එපා, පහළ බහින්න එපා. වල උඩට ගත්තේ ඇයි? ඔයාට වගකීමක් දීලා උඩ තලයකට කැඳවලා ඔයා මේකට ගන්න කියලා දුන්නේ ඇයි? ඔයාට වගකීමක් දරා ගැනීමට වගකීමක් තියෙනවා. ඒක කරද්දී වටපිටාවේ ගොඩ නැගෙන දේවල්. අරද වටපිටාවේ ලස්සනට දේවල් ගොඩ නැගෙන දෙවියන් වහන්සේ ඒක ගොඩ නගනවා. ආත්මික තලවල බාධක අයින් කරලා දෙවියන් වහන්සේ පිළිවෙලට දේවල් ගොඩනගාගෙන එනවා. ඔයා මේක අතරමඟ කඩ කරපු ගමන් ඒක ගොඩ නැගීමට පයින් ගැහුවා වගේ. ඒක නිසා යාඥාවේ සේවය දීපු අය ඔබ වැදගත් සේවයක අඛණ්ඩව නියලී සිටීම සඳහා දෙවියන් වහන්සේ කැඳවලා තියෙනවා. ඒක කඩ කරන්න එපා. කිව්වනම් කිව්ව වෙලාවේ කිව්ව විදිහට වැඩේ කරන්න. ඒ තුලින් දෙවියන් වහන්සේ ඔබ වටා ඊළඟ පිරිස ගොඩනගයි. ඊළඟ පිරිස. වර නිකන් ඊළඟ පිරිසක් එයි කියලා හිතන්න එපා. හරිද? දැන් මම මේක නතර කළා දවස් ගාණක් දැන් මේ කාලේ කියලාම තියෙන්නේ මේක කරන්න. මේක නතර කරුවොත් ඉස්සර වගේ බෑ. දැන් ගිය අවුරුද්දේ මෙහෙම එකක් කිව්වේ නෑනේ. ගිය අවුරුද්දේ මට අනිවාර්ය කරලා තිබුණේ නෑ උදේ 4ට යාඥාව. හැබැයි දැන් දෙවියන් වහන්සේ අනිවාර්ය කරලා තියෙනවා. ගිය අවුරුද්දේ කරේ නෑනේ. ගිය අවුරුද්දෙත් අපේ channel එකට කට්ටිය එකතු වුණානේ. ගිය අවුරුද්දේ මේ කට්ටිය හිටියනේ කියලා දැන් මම නතර කළොත් මොකද්ද වෙන්නේ? ගිය අවුරුද්දේ හිටපු විදිහට මේ අවුරුද්දේ ඉන්නේ නෑ.
මේ අවුරුද්දේ මම මේක නතර කරොත් අනිත් අය වැටෙනවා. හරිද? ඒක නිසා සේවයට කැඳවපු අය තලයෙන් තලයට පියවරෙන් පියවරට ආත්මිකව ඉහළ පරිණත තැන්වලට දෙවියන් වහන්සේ කැඳවනවා. ඒ තලයේදී ඒ විදිහට වැඩ කරන්න. ගිය අවුරුද්දේ කරපු විදිය මේ අවුරුද්දේ හරියන්නේ නැහැ. ආබ්‍රහම් ඒ පරිණත තත්ත්වයටපත් වුණාම දෙවියන් වහන්සේ එම වගකීම් ආබ්‍රහම්ට පවරුන් ලැබුවා. ආබ්‍රහම්ට පොරොන්දුව ලබා දෙන්න ඒ අදාළ දේවල් දෙවියන් වහන්සේ බලාගත්තා. මීළඟට දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ප්‍රකාශ වෙනවා. උත්පත්ති 22 දී ප්‍රකාශ වෙන්නේ මොකටද? දුන්න සියලු ආශිර්වාද දෙවියන් වහන්සේ උදෙසා අතහැර දෙවියන් වහන්සේට සේවයක් විදිහට ඒවා පූජා කරන්න කියලා කියන්නේ. ඒක තමයි අන්තිම පියවර. ජේසුස් වහන්සේත් මේක කිව්වා. දැන් ඔයාගේ ශරීරය, ඔයාගේ ප්‍රාණය මා ඉදිරියේ පූජා කරන්න. ආබ්‍රහම්ට කිව්වා ඔයා ප්‍රේම කරන, ඔයා ආසාවෙන් ඉඳලා ලබාගත්ත එකම පුත්‍රයව දැන් පූජා කරන්න. මේක මුලදිම කිව්වේ නෑ. ඒක තමයි අවසානයේදී දෙවියන් වහන්සේ ආබ්‍රහම් අරගත්ත තලය. ඒ තලයේදී ආබ්‍රහම් ජයගත්තා. ආබ්‍රහම් කිව්වා මම පූජා කරන්න. ආබ්‍රහම් තමාගේ පුතාව, ඒ තරම් ආසාවෙන් ලබාගත්ත පුතාව පූජා කරන පිණිස දෙවියන් වහන්සේ පෙන්වූ කන්දර ගමන් කළා. උත්පත්ති 22 එකේ සිට 3 දක්වා කියවන්න. මේ කාරණාවලින් පසු දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින් ආබ්‍රහම් කියා ඔහුට කතා කළසේක. ඔහුද මම මෙහියයි කීය. උන්වහන්සේ නුඹේ පුත්‍ර වූ, නුඹ ප්‍රේම කරන නුඹේ එකම පුත්‍ර වූ ඊසාක් රැගෙන මොරියා ප්‍රදේශයට ගොස් මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පු කරවයි කීසේක. ආබ්‍රහම් අලුයම නැගිට තමාගේ කොටලුවා සූදානම් කර තමා කැටුව තමාගේ තරුණයන්ගෙන් දෙදෙනෙකු හා තමාගේ පුත්‍ර වූ ඊසාක්ද රැගෙන දවන පූජාව පිණිස දර පලාගෙන නැගිට දෙවියන් වහන්සේ ඔහුට කී ස්ථානයට ගියේය. ආමේන්. හරි. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට අවසාන වශයෙන් කියනවා එයා බලාපොරොත්තු වෙච්ච ලබාගත් දේ දෙවියන් වහන්සේ ඉදිරියේ අත්හරින්න. හරිද? ඒ දේවල් දේව සේවයේ නිරත වෙන අය වගේම අනිත් හැම දෙනෙක්ටමත් විවිධ කාලවල විවිධ ආකාරවලින් ජීවිතයේ විවිධ අංශවලදී ඔයාලට මේ තත්ත්වවලට මුහුණ දෙන්නට සිදු වෙලා තිබෙනව වෙන්න පුළුවන්. ඒවට මුහුණ දෙන්නට සිදු වෙනවා. හරිද? දැන් ආබ්‍රහම්ගේ නම් මේ සම්පූර්ණ ජීවිත කතාව තුළ තමයි මේක අපි දකින්නේ. හැබැයි මේ දේ ඔබේ ජීවිතයේ විවිධ අංශවලින් සිදු වෙන්නත් පුළුවන්. සම්පූර්ණ ජීවිතේම මේ කතාව පස්සේ ඉටු වෙයි. ඒ අතරතුරේ විවිධ අංශවලින් ඔබේ ජීවිතය තුළ මේක ඉටු වෙන අවස්ථා අපි දකිනවා. අපිට එහෙම වෙලා තිබෙනවා. අපි එබඳු කාල හරහා ගමන් කරපු අවස්ථා තිබෙනවා. විවිධ අංශවලදී සම්පූර්ණ ජීවිතය සැලකුවම දෙවියන් වහන්සේ තව දුර අපිව රැගෙන යන්න තිබෙනවා. ඒ අතරතුරේ සමහර දේවල් කරලා අපිව එක එක අංශවලින් පුහුණු කරලා තිබෙනවා. මෙන්න මේ වගේ තමයි අවසාන සැලැස්මේදී මෙහෙම තමයි යන්න තියෙන්නේ කියන එක පෙන්වන්න ඔබේ ජීවිතයේ විවිධ අංශවල ඔබට විවිධ මෙබඳු කැපකිරීම් වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. පොඩි පොඩි දේවල් වලට මුලදී පස්සේ සම්පූර්ණ ජීවිතය දෙවියන් වහන්සේ ඉදිරියේ කැප කරන්නට අපිව කැඳවලා තිබෙනවා. මේ විදිහට පියවරෙන් පියවර දෙවියන් වහන්සේ අපිව ආත්මිකව පරිණත කරනවා. ආබ්‍රහම් එම ආත්මික පරිණතභාවයට අරගත දෙවියන් වහන්සේ විසින්. හරිද? ආබ්‍රහම් ඒ තැනට අරගෙන දෙවියන් වහන්සේ කියපු දේ ලෙස Taman ආස කරපු සියලු දේ දෙවියන් වහන්සේ ඉදිරියේ පූජා කරන තැනට ආබ්‍රහම්ව කැඳවනු ලැබුවා. එයා ඒ ආත්මික පරිණතභාවය ලබාගෙන සිටියා. දෙවියන් වහන්සේ ගැන ඇදහිීමේ ඉහළම තලය ආබ්‍රහම් දිනාගෙන තිබුණා. දෙවියන් වහන්සේ විසින් ඉවසීමෙන් ආබ්‍රහම්ව ඇදහිල්ලේ පියා බවට පරිවර්තනය කළ තිබුණා. ඊයේ අපි දැක්ක ආබ්‍රහම් නෙමෙයි මේ අද අපි මේ අවසාන කොටස් වලට එද්දි දකින්නේ.
නුඹේ ප්‍රේම කරන නුඹේ එකම පුත්‍රයා ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස් මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පු කරවයි කීසේක ආබ්‍රහම් අලුයම නැගිට තමාගේ කොටලුව සූදානම් කොට තමා කැටුව තමාගේ තරුණයන්ගෙන් දෙදෙනෙකු හා තමාගේ පුත්‍ර වූ ඊසාක්ග රැගෙන දවන පූජාව පිණිස දරපලාගෙන නැගිට දෙවියන් වහන්සේ හුට කී ස්ථානයට ගියේය. පහුවදා පාන්දරම දෙවියන් වහන්සේ කියපු තැනට ආබ්‍රහම් යන්න පිටත් වුණා. ඒ තැනට ආබ්‍රහම් පරිණතව වර්ධනය කරලා තිබුණා. පියවරින් පියවර බලන්න ආබ්‍රහම්ව රැගෙන ආපු මාර්ගය. ඊයේ අපි දැක්කේ අකීකරු දරදඬු කියන දේ අහන්න නැති දෙවියන් වහන්සේගෙන් පොරොන්දු කල් දමාගෙන හිටපු ආබ්‍රහම් කෙනෙක්. හැබැයි අද අපි දකිනවා ඔහුව පරිණත කරපු මාර්ගය අනුව කීකරු වුණ යටහත් වුණ මොලොක් වුණ ඒ වගේම දෙවියන් වහන්සේගේ පොරොන්දු දිනාගත්ත ආබ්‍රහම් දිනාගත්ත පොරොන්දු පවා දෙවියන් වහන්සේ ඉදිරියේ පූජා කරන ආබ්‍රහම්ව අද අපි දකිනවා. මේක තමයි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ ජීවිත කතාව තුළ කරපු ඒ පරිණතකම වර්ධනය පියවරෙන් පියවර ලබා දීපු ආකාරය. මේ ගමන ඔබ වටහා ගන්නට අවශ්‍යයි. මේ තුලින් තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සැලැස්ම පොළොව මත දියත් කරන්නට පටන් ගත්තේ. අපි මේ මොහොතේ යාඥාවෙන් දෙවියන් වහන්සේගේ පාමුලට ගමන් කරමු. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කිව්වා මේ විදිහට ඒ පූජාවට සූදානම් වෙන්න කියලා. ආබ්‍රහම් මේ දෙයට යටහත් වුණා. හැබැයි දෙවියන් වහන්සේට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ ඊසාක්ව මරලා දාන්න. දෙවියන් වහන්සේට අවශ්‍ය වුණේ ආබ්‍රහම් ඒ තැනට වර්ධනය වුණු බව දැන ගැනීමට සහ ඒ තැනට වර්ධනය ලබා දීමටයි. ඒ නිසා කන්දට ඊසාක්ව රැගෙන ගියාට කන්දෙදි දෙවියන් වහන්සේ ඊසාක්ව පූජා කරන්නට ඉඩ දුන්නේ නැහැ. ඒ වෙනුවට බැටළුවෙක්ව පූජා කරනු ලැබුවා. හලෙලූයා. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. නමුත් දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයා අප උදෙසා පොළවට පූජා කරනු ලැබුවා. ආබ්‍රහම් ඒ තලයට පරිණත කළා, වර්ධනය කළා. ආබ්‍රහම් ආස කරපු දේ ආබ්‍රහම්ට දුන්නා. ඒ තැනට ගෙනාවා. තව ගොඩක් දේවල් ආබ්‍රහම් එක්ක කළා. කියපු විදිහට ජාතිය ගොඩනැගුවා. කියපු විදිහට ඊසාක්ව දුන්නා. ඊසාක්ව පූජා කරන්න කියලා කිව්වේ ඊසාක් ආබ්‍රහම් ආස කරපු දේ යාට නැති කරන අරමුණෙන් නෙමෙයි. ඒ තැනට වර්ධනය ලබා දීම සඳහා. ආබ්‍රහම් අතහැරියා. ඊසාක්ව අතහැරියා. හැබැයි දෙවියන් වහන්සේ නැවත ඊසාක්ව ආබ්‍රහම්ට ලබා දුන්නා. හලෙලූයා. බලන්න අපගේ දෙවි පියාණන් වහන්සේ පියවරෙන් පියවර පරිණත කරලා දේව සේවකයන්ව ගොඩනගපු ආකාරය. ආස කරපු දේ විනාශ කරලා දැම්මේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් දෙවියන් වහන්සේට නැහැ. ආස කරපු දේ තහවුරු කළා. ලබා දුන්නා. හැබැයි ඒ මත නෙමෙයි රැඳෙන්නේ අපි. දෙවියන් වහන්සේ මත රැඳෙන පිරිසක් බවට පත් කළා. පොරොන්දු වෙච්ච ඊසාක් නිසා නෙමෙයි ආබ්‍රහම් සැනසුනේ ඊට පස්සේ. දෙවියන් වහන්සේගේ අධික කරුණාව. දෙවියන් වහන්සේ නිසා ආබ්‍රහම් සැනසුණා. පොරොන්දුවක් ලැබුවා. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. ආබ්‍රහම් ගොඩ නැගූ අති බල සම්පන්න මහෝත්තම දෙවියන් වහන්සේ ඔබගේ පාමුලට අපි යටහත් වුණා. හැමෝම යාඥාවෙන් දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. අපි යාඥා කරමු දෙවියන් වහන්සේගේ පාමුල යටත් වෙන්න. ආබ්‍රහම්ට නම් මේ දේවල් සිදු වෙන්න කල් ගත වුණා. හැබැයි ඔබට එහෙම වෙන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේ ඔබව ගෙනියන තැනට ගෙනියනවා. ඒ වගේම දෙවියන් වහන්සේ ඔබට දෙන්න යන දේ දෙනවා. ඒ කාලේ ඔබ මොන තලයකට වැටිලාද ඉන්නේ කියන එක වැඩක් නැහැ. ආබ්‍රහම්ගේ පවුල මහලු වෙලා හිටපු කාලේ පොරොන්දුව දුන්නා.
ඒ අදාළ ආත්මික තැනට වර්ධනය වෙන්න විතරයි ඕන. දෙවියන් වහන්සේ කියන දේ කරන්න විතරයි ඕන. කියන දේ කළා නම් ඉතුරු දේවල් දෙවියන් වහන්සේ වටපිට ගැන බලන්න නැතුව කරනවා. ඔක්කොම වටපිටාව hina වෙවි හිටපු කාලෙක. සාරට ස්ත්‍රීන්ගේ නියමය නතර වෙලා තිබුණු කාලෙක. කිසිසේත්ම ආබ්‍රහම්ට දරුවෙක් නම් ඒ පවුලෙන් උපදින්න බෑ කියලා හැමෝම හිත හදාගත්ත කාලෙක ආබ්‍රහම් කීකරු වෙලා කියපු දේ කියපු විදිහට කරන තැනට ආත්මිකව පරිණත වුණා. ඒ පරිණත භාවයන් සමග දෙවියන් වහන්සේගේ දූතයා ආබ්‍රහම්ගේ කුඩාරමට පැමුණා. ලබන වසරේ මේ වන විට නුඹගේ භාර්යාව ගැබ් ගන්නේ. දෙවියන් වහන්සේ පොරොන්දු වූ ජාතිය බිහි කරන පිණිස නුඹගේ භාර්යාවගේ කුසයෙන් පුත්‍රයා බිහි කරනු ලබන්නේ. මනුෂ්‍යයන්ගේ hina හඬ නතර වුණා. විශ්වාස නොකළ අය විශ්වාස කරන්න පටන් ගත්තා. ආබ්‍රහම් දෙවියන් වහන්සේට ස්තුති කළා. මේක කොහොමද වෙන්නේ කියලා සාරා hina වුණ වෙලාවේ සාරාව ගැබ් ගන්නට සැලසූ දෙවියන් වහන්සේ. හලෙලූයා. ආබ්‍රහම් අදාළ ආත්මික තලයට ලංගුණ වහාම කියපු දේ කියපු පිළිවෙලට කළ වහාම දෙවියන් වහන්සේ කියූ දේ වටපිට නොබලා උන්වහන්සේ ඉටු කළා. ඒ නිසා ඔබ වටපිට බල බල ඉන්නේ නැතුව දෙවියන් වහන්සේ කියන දේ කළා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනකොට වටපිට බල බල ඉන්නේ නැහැ. ආර්ථිකේ වැටිලාද? රටේ ආර්ථිකේ වැටිලාද? වයස ගිහිල්ලාද? අනිත් අය ඔබව පහත් කරනවද? එලා දකින්නවද? hina වෙනවද? ඔබ වැටිලාද? ඔබට දැන් මුකුත් කරගන්න බැරි මට්ටමකද ඉන්නේ? ඔබේ අතේ කීයක්වත් නැද්ද? මේ දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනකොට වටපිට බලලා නෙමෙයි ආශිර්වාද කරන්නේ. ඒ නිසා ඔබත් වටපිට බල බල ඉන්න එපා. දෙවියන් වහන්සේ කියන දේ කරන්න, බලන්න, වෙන්න බැරි තැන අවශ්‍ය දේ කළ දෙවියන් වහන්සේ. හලෙලූයා. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. භෞතික නියමයන් වලට පටහැනිව දෙවියන් වහන්සේ ක්‍රියා කළා. ශරීරයේ නියමයන් වලට එහා ගිහින් ක්‍රියා කළා. දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න. හලෙලූයා, 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 හලෙලූයා. වෛද්‍යවරු කියන දේවල්, වටේ ඉන්න අය කියන දේවල්, ශරීරයේ අකර්මණ්‍ය වෙලා තියෙන දේවල් වෙන්නම බෑ. සමහර දේවල් අපිට පේන විදිහට වටපිට බැලුවොත්. හැබැයි දෙවියන් වහන්සේට මොකටද ඒවා? වෛද්‍යවරු කියපු කතා මොකටද දෙවියන් වහන්සේ? ඔබේ ශරීරයේ පද්ධති වැඩ කරාද නැත්ද? ඒක මොකටද? දෙවියන් වහන්සේ කවුද කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න. මැවුම් කරු නැති දේ මවල හරි දෙන්න පුළුවන් දෙවියන් වහන්සේටයි ඔබ නමස්කාර කරන්නේ. වටපිට බලන්නේ දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න ගත්තොත්. කොහේ වැටුණාද කොහේ මොනවද වෙලා වේව වැඩක් නැහැ. දෙවියන් වහන්සේ දෙනවා කිව්වනම් කියපු දේ කරලා ඇති. මොන ලෝකෙන් හරි මවල හරි දෙන දෙවියන් වහන්සේ. ඒ නිසා ඔබත් වටපිට නොබලා දෙවිඳුන්ගේ සැලැස්මේ අනුගත වන්න. හලෙලූයා. සවන්නේමි මාට ඇත දැන් නමතරතා දේවාදී දෙව් මහදේවි Jesus वे महादेव राजीव Jesus वे अंधेरी वरु हो वाटी ना दे अपने ओब पावनाई आते ही तू स्वामी अंधेरी वरु हो वाटी ना ओब पावनाई सला मा आते ही तू स्वामी ये नामे उदान
ඔබගේ දෙවියන් ඔබ වහන්සේ විශ්වාසවන්තයි. අකීකරු මොරටු ආග්‍රහම්ව මේ තාක් ඉහළ ආත්මික තලයකට වර්ධනය කළ අපගේ දෙවියන් ඔබ වහන්සේ කෙතරම් උතුම්ද ඔබට නමස්කාර වේවා. හැමෝම දෙවියන් වහන්සේගේ පාමුල යටහත් වෙන්න, මොලොක් වෙන්න, දෙවියන් වහන්සේ කියන මාර්ගවලට අවනත වෙන්න, පිටත නොබලා දෙවියන් වහන්සේ කියන සුද්ධ මාර්ගයට අවනත වෙන්න. මේ මොහොතේ දෙවියන් වහන්සේගේ වචනය ගැන අපි ස්තුති කරමු. දෙවියන් වහන්සේ ලබා දුන් සියලු මඟ පෙන්වීම් ගැන ප්‍රශංසා කරමු. දෙවියන් වහන්සේට ස්තුති කරමින් මේ දේව මෙහෙය ගැන ස්තුති කොට යාඥා කරමු. දේව වචනය ගැන ස්තුති කොට අවසන් කරලා යාඥා කරමු. මේ යාඥාවෙන් පස්සේ Google Meet වලින් සම්බන්ධ වෙලා ඉන්න අයට මොනවා හරි ප්‍රශ්නයක් දැනගන්න දෙයක් තියෙනවා නම් නතර වෙලා කතා කරලා යන්න පුළුවන්. අපි අවසන් කරලා යාඥා කරමු. හලෙලුයා. ස්තුති වේවා දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා. ඔබට මහිමය වේවා. ਸਰබලධාරී ਸਰවපරාක්‍රම මහෝත්තම දෙවි පියාණන් වහන්සේ. ජීවමාන එකම දෙවි පියාණන් වහන්සේ, මුළු විශ්වයකට අධිපතිකම් කරන එකම දෙවි ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ අපට දුන්නා වූ මේ අලංකාර දවස, මේ උතුම් සබත් දවස ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේගේ පාද පාමුලේ සබත විසුද්ධව පවත්වන්නට ඔබ වහන්සේ අපට දුන්නු කරුණාව, ආශිර්වාදය නිසා ඔබට බොහෝසේ ස්තුතිවන්ත වෙනවා. මගේ දෙවි පියාණන් වහන්සේ, ඔබ වහන්සේ දුන්නා වූ ඒ උතුම් කැඳවීම ස්වාමිනී ආරක්ෂා කරගෙන ඔබ වහන්සේගේම යටතේ ස්වාමිනී ඔබ වහන්සේගේ වචනයට කීකරු වෙලා මගේ ස්වාමින් වහන්සේ ඒ උතුම් කැඳවීම ආරක්ෂා කරගෙන ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ මාවතේ ඔබ වහන්සේගේ අනුපනත්වලට කීකරුවත් ස්වාමින් වහන්සේ ඒ සියල්ල ඉෂ්ට සිද්ධ කරගන්නට ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ ඒ ආබ්‍රහම් වූ අපගේ ස්වාමින් වහන්සේ ආදී පියවරුන්ගේ ස්වාමින් වහන්සේ ජීවිත කරන කොටගෙන මගේ දෙවි ස්වාමින් වහන්සේ ඒ ජීවිතවල ඔබ වහන්සේ පියවරෙන් පියවර ස්වාමින් වහන්සේ ඔවුන්ව ගොඩනැගූ ආකාරය අපිට අද ස්වාමින් වහන්සේ ඔබ ස්වාමීනි පැහැදිලි කරා. මගේ දෙවි පියාණන් වහන්සේ, ජීවමාන මගේ ආදර දෙවි පියාණන් වහන්සේ, අපගේ ආත්මික ජීවිත පරිණත භාවයට ස්වාමින් වහන්සේ ගෙන එන්න ඔබ වහන්සේ අද දුන්නා වූ මහා ආශිර්වාදය නිසා ස්වාමීනි මේ මඟ පෙන්වීම නිසා ඔබට බොහෝසෙන් ස්තුතිවන්ත වෙනවා. ජීවමාන මගේ දෙවි පියාණන් වහන්සේ අද දවසේ මේ ස්වාමින් වහන්සේගේ පාද පාමුල ස්වාමින් වහන්සේ ඔබගේ පාද පාමුල යටහත් වුණු සෑම දරුවෙක්ම ස්වාමින් වහන්සේ තව තවත් ආශිර්වාද කරන්නට ඔවුන්ට ඔබගේ බලය ආශිර්වාදය අත්දකින්න තව තවත් ස්වාමින් වහන්සේ ඔබගේ කරුණාව තුළ ඔවුන්ව ගොඩනගන්න ස්වාමිනී. ඔබ දුන්නා වූ ඒ ස්වාමිනී ඒ ආශිර්වාද රැකගෙන ස්වාමින් වහන්සේ ඉහළට ඉදිරියට යන්න ඔබ වහන්සේගේම පාමුල රැඳෙන්න ස්වාමින් වහන්සේ ඒ උතුම් කැඳවීම ආරක්ෂා කරගෙන අවසානය වෙන තෙක් ස්වාමිනී ඔබ වහන්සේගේ දිව්‍ය වූ ආශිර්වාද ලබන්න හැම දරුවෙකුටම ඔබගේ කරුණාව දෙන බැවින් ඔබට ස්තුති කරනවා ස්වාමින් වහන්සේ. මේ ස්වාමිනී ඔබ වහන්සේගේ පාමුල ස්වාමිනී සිටි සෑම දරුවෙක්ම ඔබගේ දයාතරද වාරි කරනවා. මේ සතිය පුරාවටම ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය තුළ මේ දරුවන්ගේ ජීවිත ස්වාමිනී ශක්තිමත් කරමින් බලවත් කරමින් ඔබ වහන්සේගේම කරුණාව තුළ ගෙනියන්න කියලා ස්වාමිනී ඔබ වහන්සේගේ පාමුල අපි යටහත් වෙනවා. කරුණාවන්ත දෙවියන් වහන්සේ, බල මහිමෙන් පූර්ණ පරාක්‍රමධාරී දෙවි රජුනි, ඔබයි අපේ ආලෝකය මගේ ස්වාමිනී. අපගේ ජීවිත ගොඩනගෙන එකම දෙවියන් වහන්සේ අපි ඔබ වහන්සේගේ පාද පාමුල යටහත් වෙනවා. මේ දුන්නා වූ සියලු දේ නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමින් වහන්සේ. අපි එකිනෙකාම ඔබගේ පාමුල යටහත් වෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් වූ නාමයෙන්. ආමේන්. Amen. 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 Pastor, thank you. Amen. Amen. Pastor, just be